සියලු දෙනාට සුබ උදෑසනක්. හරි. අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව තමයි කර හිටියේ. කොට ඔයගොල්ලෝ දන්නවා අපිට දැන් අපි මේ මොහොතේ ඉන්න ස්ථානය කොතනද කියලා. අපි ඉන්නේ ට්‍රාන්සිස්ටර් කියන කොටසේ. එතකොට අපි එහෙනම් නවත්තපු තැනින් පටන් ගන්න ඕන. අද කරන ටික තේරෙන්න නම් ඔයගොල්ලන්ට ගිය සතියේ කරපු ටික හොඳට මතක තියෙන්න ඕන. අපි ගිය සතියේ කතා කරා ට්‍රාන්සිස්ටරයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නේද? ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගත්තා. ඉතින් ඒ ටිකේ මතකයත් එක්ක තමයි අද ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නේ. හොඳයි අපි බලමුකෝ. දැන් අපි අද ඉගෙන ගන්නේ ඒ කොටසට අපි කියන්නේ ට්‍රාන්සිස්ටර් පරිපථ වින්‍යාස කියලා. ට්‍රාන්සිස්ටර් පරිපථ වින්‍යාසයක් කියලා අපි කියන්නේ ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා තාම අපි කතා කරේ නැහැ. ඒක අද තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරෙන් අපිට පුළුවන් ධාරාවක් වර්ධනය කරගන්න. තේරුණාද? කොහොමද කියන එක මම කියලා දෙන්නම්. අද කරද්දි තව පැය භාගයක් ඇතුළත ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකකින් අපිට පුළුවන් වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න. ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකකින් අපිට පුළුවන් ක්ෂමතාවයක් වර්ධනය කරගන්න. හරිද? ඒකට ට්‍රාන්සිස්ටරේ භාවිතා කීපයක් කිව්වා මොකද්ද? ධාරාවක් වර්ධනය කරගන්න පුළුවන්, වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න පුළුවන්, ක්ෂමතාවයක් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ට්‍රාන්සිස්ටරයක්, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරනවා වර්ධක ලෙස. ඒකට මොකක් හරි එකක් වර්ධකයක් ලෙස ක්‍රියාත්මක කරන්න නම් ඒ ට්‍රාන්සිස්ටරය පරිපථයකට සම්බන්ධ කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ට්‍රාන්සිස්ටරයක් පරිපථයකට සම්බන්ධ කරන ක්‍රමවලට අපි කියනවා ට්‍රාන්සිස්ටර පරිපථ වින්‍යාස. ඒවට තමයි ට්‍රාන්සිස්ටර පරිපථ වින්‍යාස කියලා කියන්නේ. ඊට පස්සේ ඔය ට්‍රාන්සිස්ටර පරිපථ වින්‍යාස තුනක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් පරිපථයට සම්බන්ධ කරන ආකාර තුනක් තියෙනවා. ඒවට අපි කියනවා පළවෙනි එකට අපි කියනවා පොදු පාදම වින්‍යාසය. ඉංග්‍රීසියෙන් කියන common base configuration කියලා. දෙවෙනි එකට අපි කියනවා පොදු සංග්‍රාහක වින්‍යාසය කියලා. තුන්වෙනි එකට කියනවා පොදු විමෝචක වින්‍යාසය කියලා. එතකොට ඔන්න ඔය වින්‍යාස තුන. common base configuration, common collector configuration, common emitter configuration. ඉතින් ඔන්න ඔය වින්‍යාස තුන ගැන තමයි අපි දැන් ඉගෙන ගන්නේ. අපි මුලින්ම බලමු මේ පොදු පාදම වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා. ඔන්න ඔය ආකාරයට පරිපථයකට ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධ කරොත් අපි ඕකට කියනවා පොදු පාදම වින්‍යාසය කියලා. ඒ කියන්නේ දැන් අපි අර ගිය සතියේ ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නත් ඒ ට්‍රාන්සිස්ටරේ පරිපථයට සම්බන්ධ කරේ ඔන්න ඔය විදිහටම තමයිනේ. ඔය පරිපථයම තමයි අපි ගිය සතියේ යන්නේ. එතකොට හිතන්න නේද? EBC කියලා අග්‍ර තුන තියෙනවා නේද? විමෝචකය, පාදම, සංග්‍රාහකය. ඊට පස්සේ අපි ධාරා යන විදිය ගත්තොත් නේද? අපි ඊයේ සතියේ ඒවත් ඉගෙන ගත්තානේ. IE ධාරාව ට්‍රාන්සිස්ටරෙන් ඉවතට යනවා. IB ධාරාවයි IC ධාරාවයි ට්‍රාන්සිස්ටරය තුලට තියෙනවා. හරි. එතකොට
හරි. එතකොට අපි ඔය පරිපථයේ කොටස් දෙකකට බෙදනවා. ඒකත් දැන් අලුත් දෙයක්. අපි ඔය පරිපථය බෙදන්නේ ප්‍රධාන පරිපථය සහ ප්‍රතිදාන පරිපථය. ප්‍රධාන පරිපථය කියලා ගන්නේ අපි හැම වෙලාවෙම කියන්නේ එහෙමනේ නේද? අපිට ධාරාවක් වර්ධනය කරගන්න ඕන නම් එක පැත්තකින් ධාරාවක් දෙන්න ඕන, අනිත් පැත්තෙන් ධාරාව එළියට ගන්න ඕනේ වර්ධනය කරලා. එහෙනම් ධාරාව දෙන පැත්තට අපි කියනවා ප්‍රධාන පරිපථය. නැත්නම් ඉන්පුට් සර්කිට් එක කියලා කියනවා. එතකොට ඔය පරිපථය නම් ප්‍රධාන පරිපථයේ ලකුණු කරලා තියෙනවා වම් පැත්තෙන්නේ. ඊට පස්සේ ධාරාව එළියට ගන්න පරිපථය අවුට්පුට් එක අපි දානවා ප්‍රතිදාන පරිපථය කියලා. ඒක අපි ඕකේ නම් දකුණු පැත්ත. එතකොට ඔන්න ප්‍රධාන පරිපථය සහ ප්‍රතිදාන පරිපථයත් අඳුරගත්තා. එතකොට බලන්නකෝ මේ මැද තියෙන අග්‍රය මේ පාදම, ඔය පාදම කියන එක ප්‍රධාන පරිපථයටත් පොදුයි ප්‍රතිදාන පරිපථයටත් පොදුයි. ඒ කියන්නේ පාදම පොදුයිනේ. ඔන්න ඔය විදිහට පාදම පොදු වන පරිදි සම්බන්ධ කරනවා නම් ට්‍රාන්සිස්ටරයක් අපි ඒකට කියනවා පොදු පාදම වින්‍යාසය කියලා. ඒකට මේක පොදු පාදම වින්‍යාසය. රූප බැලුවම පේනවා මොකද්ද? පාදම පරිපථ දෙකටම පොදුයි. ඒතර ඔන්න පොදු පාදම වින්‍යාසය අඳුරගත්තානේ. පාදම පරිපථ දෙකටම පොදුයි. හොඳයි. ඊට පස්සේ මේක අපි ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙතන මේ ප්‍රතිරෝධකයක් තියෙනවා දකුණු පැත්තේ. ඉන්දේ මම මේ ප්‍රතිරෝධකය පොඩ්ඩක් කොටු කරගන්න. මෙන්න මේ ප්‍රතිරෝධකය. ඔය ප්‍රතිරෝධය අපි R in කියලා තමයි ලකුණු ගන්නේ. කියන්නේ ප්‍රධාන ප්‍රතිරෝධකය කියලා කියනවා. ඒ කියන්නේ අපි ඉන්පුට් එක විදියට සලකන්නේ. ඒ කියන්නේ ප්‍රදානය කරන්නේ ඔය ප්‍රතිරෝධයට. එතකොට ඔය ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව තමයි ප්‍රධාන ධාරාව කියලා ගන්නෙ. ඔය ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය තමයි ප්‍රධාන විභවාන්තරය කියලා ගන්න. ප්‍රධාන නෙවෙයි නිකන් දයන්න හොඳේ. ඉන්පුට් කියන එක. ප්‍රධාන විභවාන්තරය. එතකොට එහා පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා තවත් ප්‍රතිරෝධකයක්. එතකොට ඔය ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාව තමයි අපි ප්‍රතිදාන ධාරාව කියන්නේ. ඒ කියන්නේ වර්ධනය වෙච්ච ධාරාව ගලන්නේ ඔන්න ඔය ප්‍රතිරෝධකය හරහා. ඒ වගේම ඔය ප්‍රතිරෝධකය හරහා තියෙන විභවාන්තරය තමයි ප්‍රතිදහන විභවාන්තරය කියලාත් ගන්නෙ. එතකොට වර්ධනය වෙන්නේ ඔය ප්‍රතිරෝධකය හරහා තියෙන විභවාන්තරය. ඉතින් අපි ඕකයි කරන්නේ. වම් පැත්තේ තියෙන ප්‍රධාන ප්‍රතිරෝධකය හරහා ධාරාව ගලන්න සකස් කරලා සලස්සලා ඒක වර්ධනය කරලා දකුණු පැත්තේ තියෙන ප්‍රතිරෝධකය හරහා යවනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. දැන්ට ඒ ධාරා විභවාන්තර ටික අඳුර ගන්න. ඒ වගේම ප්‍රධාන පැත්තේ තියෙන ප්‍රතිරෝධකය හරහා තියෙන විභවාන්තරය වර්ධනය කරලා ප්‍රතිදාන ප්‍රතිරෝධකය හරහා ලබා ගන්න එක තමයි කරන්නේ. එතකොට ඔය ටික තමයි. එතකොට ප්‍රතිදාන ප්‍රතිරෝධකය හරහා තියෙන ධාරාව ප්‍රධාන ප්‍රතිරෝධකය හරහා තියෙන ධාරාව තමයි ප්‍රධාන ධාරාවයි ප්‍රධාන විභවාන්තරයයි කියලා කියන්නේ. ප්‍රතිදාන ප්‍රතිරෝධකය හරහා තියෙන ගලන ධාරාව ප්‍රතිදාන ධාරාව ඒක හරහා තියෙන විභවාන්තරය ප්‍රතිදාන විභවාන්තරය කියලා කියනවා. පොඩ්ඩක් ඔක ඔළුවේ තියාගෙන අපි කතා කරනවා ගොඩක්. හොඳේ. අපි පොඩ ඊළඟ පිටුවට යන්කෝ. කොමිට පොඩ්ඩක්. එතකොට දැනට ඕක තේරුම් ගන්න මේ පොදු පාදම වින්‍යාසය කියන්නේ පාදම පොදු වන පරිදි පරිපථයකට සම්බන්ධ කරන එක. හැබැයි ගිය සතියේ මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති නේද? මෙහෙම එකක්. ට්‍රාන්සිස්ටරයක්
නිවැරදිව ක්‍රියාත්මක වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ට්‍රාන්සිස්ටරයක් නිවැරදිව ක්‍රියාත්මක වෙන්න නම් මොකද්ද මං කිව්වේ? මම කිව්වා BE සංදිය මොනවා වෙන්න ඕන කියලාද මං කිව්වේ? මං ගිය සතියේ කිව්වා BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන කියලා කිව්වා. BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන කියලා කිව්වා. ඒ වගේම මං ගිය සතියේ කිව්වා BC සංදිය පසු නැඹුරු වෙන්න ඕන කියලාත් කිව්වා. මොකක්ද අවශ්‍යතාව දෙක? BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන, BC සංදිය පසු නැඹුරු වෙන්න ඕන. එහෙනම් දැන් ওই පරිපථය දිහා බලලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න BE පෙර නැඹුරු වෙලාද BC පසු නැඹුරු වෙලාද කියලා. ඔය කෝෂ සම්බන්ධ කරලා තියෙන එහෙම වෙන්න. දැන් ඔක NPN ට්‍රාන්සිස්ටර් යන්නේ නේද? මේ අග්‍රයෙන් මෙතන P නේ. මෙතන ආපහු එන්නේ NPN එකක්. එතකොට N කියන්නේ අපි දන්නවා කැතෝඩය, P කියන්නේ ඇනෝඩය පැත්තනේ. අපි නිකන් මේ කෝෂ වලට පොඩි අගයන් ටිකක් දාගමුකෝ. එතකොට ඔයාලට ලේසි හිතන්න. අපි හිතමු මේ කෝෂය අපි ගමු වෝල්ට් 2 වෝල්ට් කෝෂයක් දාලා තියෙනවා කියලා. හැම වෙලාවෙම මෙතන තියෙන්න ඕනේ ඊට වඩා වැඩි විභවාන්තරයක්. අපි හිතමු මෙතන 4 වෝල්ට් කෝෂයක් දාලා තියෙනවා. 2 වෝල්ට් කෝෂ දෙකක් දාලා තියෙනවා. එතකොට දැන් කෝෂයේ ඍණාග්‍රය මේකනේ, මේ කෝෂයේ ධනාග්‍රය මේක. මේ කෝෂයේ ඍණ මේ පැත්ත, ධන මේ පැත්ත. හොඳයි. දැන් මොකද කිව්වේ මුලින්ම BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. BE සංදිය කියන්නේ මෙන්න මේ සංදිය නේද? BE සංදිය කියන්නේ ඔන්න ඔක. මෙන්න මේක පෙර නැඹුරු වෙන්න ඕන. දැන් බලමු පෙර නැඹුරුද කියලා. පෙර නැඹුරුද කියලා බලා ගන්න පුළුවන්. අපි මොකක් හරි තැනක් භූගත කරගමු. භූගත කියන්නේ විභවයේ බිඳුවයි කියලා ගමු. මම ගන්නම් කොතනද බිඳුව කියලා. මම මේ කැතෝඩේ ගාව නැත්නම් N නැත්නම් නේද? මෙතන වෝල්ට් බිඳුවයි කියලා ගන්නම්කෝ. මෙන්න මේ අග්‍රේ වෝල්ට් බිඳුවයි. හරි? ඔතන බිඳුව නම් මෙන්න මෙතනත් බිඳුවයිනේ. කෝෂයේ ඍණාග්‍රේ ගාව බිඳුවයි. එහෙනම් කෝෂයේ ධනාග්‍රේ ගාව විභවය කීයක් එනවද? කෝෂය හරහා දෙකක් තියෙන්න එපයි. එහෙනම් මේ කෝෂයේ ධනාග්‍රේ ගාව විභවය 2 වෝල්ට් වෙනවා. එතන දෙක නම් එතන දෙක නම් මෙන්න මේ ලක්ෂයත් 2යි. එතන සංදිය ගා එතන දෙක නම් මේ B පාදම හරියෙත් වෝල්ට් දෙකක විභවාන්තරයක් තියෙනවානේ. එහෙනම් බලන්නකෝනේ. N නේද? කැතෝඩේ විභවයේ බිඳුවයි. ඇනෝඩේ විභවය 2යි. එහෙනම් ඇනෝඩේ විභවය කැතෝඩේ විභවයට වඩා වැඩි වෙලානේ. එහෙනම් ওই සංදිය මොන නැඹුරු වෙලාද? ওই BE සංදිය පෙර නැඹුරු වෙලා. හරි? ඔන්න එහෙනම් හරිනේ කෝෂය සම්බන්ධ කරලා තියෙන විදිය අවුලක් නැහැ. ඒක හරියට සම්බන්ධ කරලා BE සංදිය පෙර නැඹුරු වෙන විදිහට. හරි. දැන් අපි ඊළඟට බලමු දෙවෙනි අවශ්‍යතාව හරිද කියලා. ඒකට පොදු පාදම වින්‍යාසයේ හරි ඕනම එකක මොකක්ද දෙවෙනි අවශ්‍යතාවය? BC සංදිය පසු නැඹුරු වෙන්න ඕනනේ. දැන් බලමු BC සංදිය පසු නැඹුරු වෙලාද කියලා. BC සංදිය කියන්නේ මෙන්න මේකනේ. ඔකනේ BC සංදිය. දැන් මෙයා පසු නැඹුරුද කියලා බලන්නකෝ. දැන් ඇනෝඩේ විභවය නම් හරි කීයද? 2 වෝල්ට් නේ. එහෙනම් දැන් මෙන්න මේ හරි කැතෝඩේ විභවය ගන්න බලමු. මේ ලක්ෂ්‍ය විභවය ඊට සාපේක්ෂව බලමු.
BC පසු නැඹුරු වෙන්න ඕන. හරි. කොහොමද යන්නේ? දැන් මෙතන 2 වෝල්ට් නේ. එතන විභවය 2 වෝල්ට්. එතන 2 වෝල්ට් නම් මෙතන කීයක් එනවද? කෝෂයේ ධනාක්‍රිය ගාව 2ට 4ක් එකතු වෙන්න ඕන. එතන විභව වෙනවා 6යි වෝල්ට්. එතන 6යි වෝල්ට් නම් මෙහෙමයි. ඔය ප්‍රතිරෝධ දැන් චුට්ටක් අමතක කරලා තමයි තර්ක කරන්නේ. ප්‍රතිරෝධය හරහා විභව බැස්මකුත් තියෙනවා. ඊට අපි ඉස්සෙල්ලා පෙර නැඹුරුද පසු නැඹුරුද කියලා හොයාගන්න ප්‍රතිරෝධ හරහා තියෙන විභවාන්තරය නොසලකා හැරලා බලමු. එහෙම තමයි බලන්නේ. ඒතර මේ ප්‍රතිරෝධය හරහා නැහැ. එහෙනම් මෙතන විභවය කීයක් එන්න ඕනද? 100ක් වේ. එතනත් වෝල්ට් 6ක් එනවනේ. දැන් බලන්නකෝ. PB නේද? පාදම අග්‍රය කියන්නේ P අග්‍රය නැත්නම් ඇනෝඩේ වෝල්ට් 2යි. කැතෝඩේ විභවය වෝල්ට් 6යි. කියන්නේ ඇනෝඩයට වඩා කැතෝඩේ විභවය වැඩිනේ. ඇනෝඩයට වඩා කැතෝඩේ විභවය වැඩි නම් ඒක පසු නැඹුරු වෙනවා. එතකොට ඒ කියන්නේ BC සංදියට වෝල්ට් මේ කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ BC සංදිය පසු නැඹුරු වෙන විදියට. එතකොට ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට නේද ඔය පරිපත්‍ය දිහා බැලුවොත් BE සංදියේ පෙර නැඹුරුයි කියලාත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. BC සංදිය පසු නැඹුරුයි කියලාත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඉතින් ඕක තේරෙන්න නම් අර ඩයෝඩ් වල ඉගෙන ගත්ත ඒවා පෙර නැඹුරු වෙන්නේ කියන්නේ මොන අවස්ථාවකද? පෙර නැඹුරු කියන්නේ ඇනෝඩයේ විභවය කැතෝඩයේ විභවයට වඩා වැඩි නම් පෙර නැඹුරුයි. පසු නැඹුරුයි කියන්නේ ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය වැඩි නම් පසු නැඹුරුයි. අන්න ඔය දෙක හොඳට තේරලා තියෙනවා. ඉතින් ඔය එක තැනක විභවය බිඳුව කරගෙන ඊට සාපේක්ෂව අනිත් තැන විභවය හොයන්න. ඊට පස්සේ සංසන්දනය කරන්න ඇනෝඩයේ විභවයද වැඩි කැතෝඩයේ විභවයද? ඇනෝඩයේ විභවය වැඩි නම් පෙර නැඹුරුයි. කැතෝඩයේ විභවය වැඩි නම් පසු නැඹුරුයි. කොහොම හරි අපි ඔන්න ඔය විදිහට තමයි ඔක සම්බන්ධ කරන්නේ. ඉතින් BE සංදිය පෙර නැඹුරු වෙලා තියෙනවා. BC සංදිය පසු නැඹුරු වෙලා තියෙනවා. හරි. අපි ඊළඟ කොටසට යන්. ඔක දැන් තේරුම් නැත්නම් ඊළඟ එකේදී ඔක තේරුම් ගන්න මම කියලා දෙන්නම්. හරි. හරි. මේ කට්ටිය තාම සම්බන්ධ වෙන්න හදනවා මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ එයාලා ඉන්න තැන සිග්නල් නැති එක. ඒකට අර එයාලා ආය සම්බන්ධ වෙනවා. මම දැන් ජොයින් වෙන අතරතුර ඒගොල්ලෝ ආය එක්සිට් වෙලා ආය එනවා. එහෙම එනකොට හිර වෙනවා එයාලට එන්න බෑ. ඒකයි මේ ප්‍රශ්නේ. එකපාරක් චුට්ටක් ඉවසගෙන හිටියානම් ටිකක් වෙලා පරක් වෙලා හරි ජොයින් වෙනවා. මේ එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ මේ කට්ටිය ජොයින් වෙන්න හදද්දි මේ ස්ටක් වෙනවා. හරි. ඒගොල්ලෝ ජොයින් වෙයි. බලමු. අපි එතකොට පොදු පාදම වින්‍යාසය කරා. හරි. ඊට පස්සේ අපි බලමු පොදු සංග්‍රාහක වින්‍යාස අපේ දෙවෙනි වර්ගය. එහෙනම් දැන් පරිපත දෙකට පොදු වෙන්නේ මොකද්ද? සංග්‍රාහක අග්‍රය. බලන්න. දැන් ඔය මන් දීලා තියෙන එකේ සංග්‍රාහකයේ දෙකටම පොදුයි නේද මේ? IC එක. නේ?
ප්‍රධාන පරිපථයටත් පොදුයි ප්‍රතිධාන පරිපථයටත් පොදුයි සංග්‍රාහකය. දැන් අපේ අවශ්‍යතාවය මොකද්ද? අපිට කරන්න ඕන දේ මොකද්ද? අපිට ඕන BE සංදිය පෙර නැඹුරු කරලා BC සංදිය පසු නැඹුරු කරන්න ඕන. එතකොට දැන් මම චුට්ට BE සංදිය මම අඳින්නම්. මේක තමයි BE සංදිය. දැන් මේ සංදිය මොන නැඹුරු වෙන්න ඕනද මේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්න නම්? පෙර නැඹුරු වෙන්න ඕන. ඉතින් අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු මේක පෙර නැඹුරු වෙලාද කියලා. අන්න ඔය හැකියාව ආව නම් වැඩේ හරි. හරි? එතකොට ඒ හැකියාව තිබ්බනම් හරි. ඉතින් දැන් මේ කෝෂ සම්බන්ධ කරනලා තියෙන විදිය පොඩ්ඩක් බලන්න. මෙතන කෝෂය අපි උදාහරණයකට ගමු. උදාහරණ වලින් කියලා දෙද්දි ලේසි. මෙන්න මේ කෝෂය මම ගන්නම් 2 වෝල්ට් කියලා. 2 වෝල්ට් කෝෂයක්. මෙන්න මෙතන තියෙන කෝෂය මම 4 වෝල්ට් කෝෂ පද්ධතියක් කියලා ගන්නම්. ඒ කියන්නේ කෝෂ එක්ක 2 වෝල්ට් කෝෂ දෙකක් එකතු කරලා වගේ හදපු එකක් කියලා හිතමුකෝ. එතකොට කෝෂ සම්බන්ධ කරන එකෙන් තමයි අපි ඔක BE පෙර නැඹුරු කරන්නේ සහ BC පසු නැඹුරු කරන්නේ. අපි ඉස්සෙල්ලා බලමු BE පෙර නැඹුරු වෙලාද කියලා. ඉතින් මං කිව්වේ මොකද්ද? මොකක් හරි එක තැනක් බිඳුව කරගෙන අනිත් අග්‍රයට එන්න කියලා කිව්වේ. ඒ වගේම මං කිව්වා ප්‍රතිරෝධ නොසලකා හරින්න කියලාත් කිව්වා. හරි අපි බලමු. මම දැන් විභව ලකුණු කරගෙන එන්නම්කෝ එක තැනක ඉඳන්. මෙතන B ඒ කියන්නේ B කියන්නේ ඇනෝඩ් එක ගාවනේ. ඇනෝඩ් එක ගාව විභවය මම බිඳුවයි කියලා ගන්නවා. පාට වෙනස් කරගමුකෝ. බිඳුවයි V කියලා දාමුකෝ. අන්න ඇනෝඩ් එක ගාව බිඳුවයි. එතන බිඳුව නම් ඇනෝඩ් එක ගාව බිඳුව නම් මේ කෝෂයේ ධනාග්‍රය ගාවත් බිඳුව වෙන්න ඕනේ. මං කිව්වනේ අර ප්‍රතිරෝධය හරහා තියෙන විභව බැස්ම නොසලකා හරින්න කියලා. දැනත් බිඳුව. හරි. එතන බිඳුව නම් කෝෂයේ ඍණාග්‍රය ගාව කීයද? බිඳුවට වඩා දෙකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් ඍණ 2යි. එතන ඍණ 2 නම් මෙතනත් ඍණ 2යි. ඒකත් පැහැදිලිනේ. එතන ඍණ 2 නම් මේ දකුණු පැත්තේ වටේන් ගිහිල්ලා උඩට එද්දී මෙන්න මේ අග්‍රයත් ඍණ 2යිනේ. එතනත් ඍණ 2යිනේ. දැන් බලන්නකො BE අග්‍රය. B කියන්නේ කැතෝඩය. B කියන්නේ ඇනෝඩය. E කියන්නේ කැතෝඩය. දැන් බලන්න ඇනෝඩයේ විභවය බිඳුවයි. කැතෝඩයේ විභවය ඍණ 2යි. එන ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය අඩුයිනේ. බිඳුවට වඩා ඍණ 2 කියන්නේ අඩුයි. එතකොට ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය අඩුයි නම් ඒක මොන නැඹුරුයිද? ඒක පෙර නැඹුරුයි. ඒ කියන්නේ දැන් මෙතන දීලා තියෙන BE අග්‍රය අපිට ලියන්න පුළුවන් පෙර නැඹුරු වෙලා. අන්න හරි. B පෙර නැඹුරුයි කියලා අඳුරගත්තා. හොඳේ. B කියන්නේ B තමයි අපේ ඇනෝඩේ වෙන්නේ. E තමයි කැතෝඩේ වෙන්නේ. ඇනෝඩේ විභවය බිඳුවයි කැතෝඩේ විභවය ඍණ 2යි. කියන්නේ ඇනෝඩේ විභවයට වඩා කැතෝඩේ විභවය අඩුයි. එහෙනම් ඒක පෙර නැඹුරු එකක්. අපි ඊළඟට හොයමු මේ BC සංදිය පසු නැඹුරු වෙලාද කියලා නේ. අනිත් අවශ්‍යතාවය මොකද්ද? BC සංදිය පසු නැඹුරු වෙන්න ඕන. මම එන ඉස්සලා BC සංදිය ඔයගොල්ලන්ට පේන්න මෙන්න මේක තමයි BC සංදිය නේ. ඔක තමයි අපේ BC සංදිය. ඕක පසු නැඹුරුද කියලා බලමුකෝ. දැන් B අග්‍රය නම් හරි. 0 වෝල්ට් නේ. ඇනෝඩ් එක ගාව 0. දැන් බලමු C කැතෝඩ් එක ගාව මොකද කියලා. ඔය 4 වෝල්ට් කෝෂයේ පහළ කෙළවර ඍණ 2යි නේ. එහෙනම් ඒ 4 වෝල්ට් කෝෂයේ ඉහළ කෙළවර කීයක් වෙන්න ඕනද?
ඍණ දෙකට හතරක් එකතු වෙන්න ඕනේ නේද? එහෙනම් ඍණ දෙක ධන හතර කියන්නේ කීයද? ධන 2යි වෝල්ට් නේ. ඍණ දෙකට හතරක් එකතු වෙලානේ C වල විභවය එන්නේ. එතකොට ඔන්න C වල විභව වෙනවා 2යි වෝල්ට්. දැන් බලන්නකෝ. B වල විභවය 0යි. C වල විභවය ධන 2යි වෝල්ට්. C කියන්නේ කැතෝඩේනේ. එතකොට ඇනෝඩේ B කියන්නේ ඇනෝඩේ. C කියන්නේ කැතෝඩේ. එතකොට ඇනෝඩේ විභවයට වඩා කැතෝඩේ විභවය වැඩි වෙලානේ. C වල දෙකක් නේ. එහෙනම් මොන නැඹුරුද? එහෙනම් ඒක පසු නැඹුරුයි. තේරුණාද? එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් BC සංදිය පසු නැඹුරු වෙලා. එතකොට දැන් ඕකත් එහෙනම් ගැලපෙනවනේ. BE සංදිය පෙර නැඹුරු වෙලා තියෙනවා. BC සංදිය පසු නැඹුරුත් වෙලා තියෙනවා. නේද? ඒ වගේම සංග්‍රාහක අග්‍රයේ පරිපථ දෙකටම පොදු වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි අපේ පොදු සංග්‍රාහක වින්‍යාසය කියලා කියන්නේ. ඉතින් මෙහෙමයි ඉතින්. සංග්‍රාහකය පොදු වෙන්න අග්‍රය දාලා BE සංදිය පෙර නැඹුරු වෙන විදිහටත් BC සංදිය පසු නැඹුරු වෙන විදිහටත් කෝෂ සම්බන්ධ කරොත් වැඩේ හරි. ඒක තමයි පොදු සංග්‍රාහක වින්‍යාසය කියලා කියන්නේ. ඒකත් පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. මොකක් වුණත් කමන්නේ අවශ්‍යතාවය තමයි BE පෙර නැඹුරු වෙන්න ඕන. BC පසු නැඹුරු වෙන්න ඕන. එතකොට ඒක හරි. BE පෙර නැඹුරු වෙලා BC පසු නැඹුරු වුණා නම් වැඩේ හරි. දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා BE පෙර නැඹුරුද BC පසු නැඹුරුද තේරුණා නම් වැඩේ හරි. ආය ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි එහෙනම් ඊළඟ වින්‍යාසයටත් ගිහිල්ලා බලමු. ඒක අධ්‍යයනය කරලා බලමුකෝ. අපි ඊළඟ එකට කියනවා පොදු විමෝචක වින්‍යාසය කියලා. පොදු විමෝචක වින්‍යාසය කියලා. එතකොට පොදු විමෝචක වින්‍යාසය දිහා දැන් බැලුවම තේරෙනවා මොකද්ද? මේ විමෝචක අග්‍රය පොදු වෙලානේ. දෙපැත්තටම විමෝචක අග්‍රය පොදුයි. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරනවා නම් අපි ඒකට කියනවා පොදු විමෝචක වින්‍යාසයක් කියලා. හරි. එතකොට පොදු විමෝචක වින්‍යාසයේත් කෝෂ සම්බන්ධ කරන විදිය මම දක්වලා තියෙනවා. දැන් පොඩ්ඩක් චෙක් කරගන්න අපේ අර අවශ්‍යතාවය සම්පූර්ණ කරනවද කියලා. මොකක්ද අවශ්‍යතාවය? BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. BC සංදිය පසු නැඹුරු වෙන්න ඕන. දැන් අපි බලමු ඉස්සෙල්ලා BE සංදියට මොකද වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම ලකුණු කරගන්නම් BE සංදිය. මේකනේ BE සංදියනේ. ඔන්න ඕක තමයි අපේ BE සංදිය. ඕක පෙර නැඹුරුද කියලා හොයාගන්න යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අර කෝෂ වලට අගයන් ටිකක් දාගමු. මම ගන්න මෙන්න මේ කෝෂය අර කලින් වගේම තමයි 2 වෝල්ට් කියලා දාගමු මෙයා. මේ අනිත් කෝෂ පද්ධතිය ඒක අපි 4 වෝල්ට් කියලා ගමු. දැන් අපි පොඩ්ඩක් චෙක් කරගමු BE පෙර නැඹුරුද BC පසු නැඹුරුද කියලා. අපි ඉස්සෙල්ලාම BE සංදිය බලමු. කොතන හරි බිඳුව කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එක්ක B අග්‍රේ බිඳුව කරගන්න එක්ක E අග්‍රේ බිඳුව කරගත්තත් කමක් නෑ. අපි ඉතින් B අග්‍රේ බිඳුව කරගමුකෝ. එතන 0.5 වෝල්ට් කියලා ගමු. 0.5 වෝල්ට්. 0.5 වෝල්ට් එනවා. එතකොට දැන් අපි කිව්වා මේ ප්‍රතිරෝධ හරහා තියෙන විභවාන්තරය නොසලකා හරින්න කියලානේ. එහෙනම් ඔය පහළ තියෙන 2 වෝල්ට් කෝෂයේ ධනාග්‍රේ විභවය කීයක් වෙන්න ඕනද? ඒකත් 0.5 වෝල්ට් නේ. අන්න බිඳුව. එහෙනම් ඒ කෝෂයේ ඍණාග්‍රේ ගා විභවාන්තරයේ විභවය කීයද? බිඳුවට වඩා දෙකක් අඩුයිනේ. එහෙනම් ඍණ 2 වෝල්ට් වෙන්න ඕන.
එතන ඍණ දෙක නම් මෙන්න මෙතන සංදියේ යට එතනත් ඍණ 2 වෝල්ට් වෙන්න ඕන. එතන ඍණ දෙක නම් මෙන්න මේ උඩ එතනත් ඍණ 2 වෝල්ට් වෙන්න ඕන. එතකොට බලන්නකො මේ BE සංදිය බලන්න. B කියන්නේ ඇනෝඩය, E කියන්නේ කැතෝඩය. ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය අඩුයිනේ. බිඳුවට වඩා ඍණ දෙක අඩුයි. එහෙනම් ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය අඩුයි කියන්නේ ඒක පෙර නැඹුරුයි. එහෙනම් අපිට දැන් තේරෙනවා මොකද්ද? BE පෙර නැඹුරු සංදියක්. BE කියන එක අපිට ලියන්න පුළුවන් පෙර නැඹුරුයි කියලා. හරි. ඔන්න අඳුරගත්ත BE සංදිය පෙර නැඹුරුයි. දැන් අපි ඊළඟට බලමු මේ BC සංදිය. BC කියන්නේ මේකනේ. ඔන්න ඔය සංදිය මොන නැඹුරුද කියලා. පෙර නැඹුරුද, පසු නැඹුරුද කියලා බලන්න. අපි දැන් B වල විභවයේ බිඳුව කියලා හොයාගත්තා. දැන් ඊට සාපේක්ෂව අපි බලමු C වල විභවය හොයලා. හරි. අර පහළ සංදියේ ඍණ 2 වෝල්ට් නේ විභවය. එහෙනම් අර 4 වෝල්ට් කෝෂ පද්ධතියේ ඍණ අග්‍රේගා විභවයත් ඍණ 2යි නේ. හරිනේ ඒක. එහෙනම් එතන ධන අග්‍රේගා විභවය කීයද? ඍණ 2ට ධන 4ක් එකතු වෙන්න ඕනනේ. ඍණ 2ට 4ක් එකතු වුණාම කීයද එතන විභවය? ඍණ 2 ධන 4. ඒ කියන්නේ ධන 2 වෝල්ට් නේ. එහෙනම් ඔන්න එතන විභවය වෙනවා ධන 2 වෝල්ට්. ධන 2යි. දැන් එතන ධන 2 නම් දැන් ඔය නේද දකුණු පැත්තෙන් වටෙන් ආවම C වල විභවය කීයක් වෙනවද? එතන විභවයත් ධන 2 වෝල්ට්. C වල විභවය 2යි. දැන් මං කියවන ප්‍රතිරෝධය ගැන හිතන්න එපා කිව්වා. හරි. දැන් බලන්නකෝ. දැන් BC සංදිය පොඩ්ඩක් බලමු. B වල විභවය බිඳුවයි. ඒ කියන්නේ B කියන්නේ ඇනෝඩය. ඇනෝඩයේ විභවය බිඳුවයි. C වල ඒ කියන්නේ කැතෝඩයේ විභවය කැතෝඩයේ විභවය ධන 2යි. ඒ කියන්නේ ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය වැඩි වෙලානේ. එහෙනම් ඒක මොකක්ද? ඒක මොන නැඹුරු වෙනවද? ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවය වැඩි නම් ඒක අපි පසු නැඹුරු කියලා ගන්නවා. එතකොට ඔයගලන්ට තේරෙනවා දැන් BC සංදිය පසු නැඹුරු වෙලා තියෙනවා. මට ලියන්න පුළුවන් ඔන්න BC එක පසු නැඹුරු සංදියක්. එතකොට අපිට තේරෙනවා දැන් එහෙනම් මොකද්ද මේ පොදු විමෝචක වින්‍යාසයේත් හරි ඔය කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ ඔය විදිහට තමයි. ඔය විදිහට කෝෂ සම්බන්ධ කරන්න ඕන. එතකොට තමයි BE සංදිය පෙර නැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙන්නේ. ඒක මතක තියාගන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි ඉතින්. ඔයාලට එහෙම ගණන් දෙන්නේ නැහැ. ගණන් දෙද්දී කියන්නේ ඉස්සරහට ගණන් හදද්දී ඔයගොල්ලෝ වර්ධනය කරගන්න ඕන හැකියාව ඕක. ඔයාලට පුළුවන්කමක් තියෙන්න ඕන ට්‍රාන්සිස්ටරයක් පරිපථයට සම්බන්ධ කරන්න BE පෙර නැඹුරු වෙන විදිහටත් BC පසු නැඹුරු වෙන විදිහටත්. ඒක පොදු විමෝචක වින්‍යාසය වෙන්න පුළුවන්, සංග්‍රාහක වින්‍යාසය වෙන්න පුළුවන්, පොදු පාදම වින්‍යාසය වෙන්න පුළුවන්. මොන වින්‍යාසය දුන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒක BE පෙර නැඹුරු සහ BC පසු නැඹුරු වෙන විදිහට සම්බන්ධ කරන්න. ඉතින් අද පන්ති ඉවරුණාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන මොකද්ද? ඔය මන් දීපු උදාහරණ ටික චෙක් කරලා බලන්න ඕගොල්ලන්ගේ දැනුමෙන්. ඇත්තටම මම මේ සම්බන්ධ කරලා තියෙන්නේ BE පෙර නැඹුරු වෙන විදිහටද? BC පසු නැඹුරු වෙනවද? එහෙම වෙනවා කියලා තේරුණා නම් වැඩේ හරි. හරිද? ඉතින් අද මේ වැඩේ කරන්න ඔය හැකියාව අනිවාර්යෙන් ඔයගොල්ලෝ වර්ධනය කරගන්න වෙනවා ඉස්සරහට ගණන් හදද්දී. එතකොට හරි.
අද උගන්නන ටික කොහොම හරි අමාරුවෙන් හරි අහගෙන ඉන්න ටිකක් අර නිකන් පාඩම කට්ටිය මිස් කරගන්නේ මෙන්න මේ හරියෙන්. තේරෙනවද? මේ අද උගන්නන ටිකේ. උනාට අමාරු නෑ. මේ චුට්ටක් අමාරුවෙන් අහන් ඉන්නකෝ. එතකොට හරි. කොහොම හරි අහන් ඉන්න. දැන් ඒතර දැන්ට මොකද්ද මං කිව්වේ? ওই වින්‍යාස තුනක් තියෙනවා. ඒ වින්‍යාස තුන අඳින්න පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලන්ට. ඒ වගේ අර පෙර නැඹුරු සහ පසු නැඹුරුතාව හරියට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. පෙර නැඹුරු වෙන්නත් ඕන B සංදිය, BC පසු නැඹුරු වෙන්නත් ඕන. හොඳයි. අපි එහෙනම් තව දෙයක් තියෙනවා. අපේ සිලබස් එකේ සාමාන්‍යයෙන් පාස් පේපර්ස් එහෙම අරන් බැලුවම අහන්නේ පොදු විමෝචක වින්‍යාසයෙන් ගණන් තමයි. තේරෙනවද? ඒ කියන්නේ පොදු පාදම වින්‍යාසයෙන් අර බහුවර්ණ වගේ ඒවා අහන්න පුළුවන්. ඒ වුණාට ගැඹුරට කතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසය තමයි. ඒක රචනා ගණන් ඔක්කොගෙම වගේ අහලා තියෙන. මට නම් අහලා තියෙන පොදු විමෝචක වින්‍යාසය. ඒකින්ද අපි ඉස්සරහට කතා කරන්න තෝරගන්නේ පොදු විමෝචක වින්‍යාසය. පොදු පාදම වින්‍යාසය සහ පොදු සංග්‍රාහක වින්‍යාසය ගැඹුරට කතා කරන්නේ නැහැ. අපේ සිලබස් එකේ ඔය කතා කරපු ටික තමයි. තේරුණාද? එතකොට රචනා ගණන් වල එහෙම අහන්නේ පොදු විමෝචක වින්‍යාසය තමයි. ඉතින් ওই වින්‍යාස තුනෙන් පොදු විමෝචක වින්‍යාසය තෝරාගෙන ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. හැබැයි ওই පරිපත තුන මතක තියෙන්න ඕන. සම්බන්ධ කරන හැටි පුළුවන් වෙන්න ඕන. මේ පාඩම එහෙම තමයි. දැන් අපි නේද? අපි ඉගෙන ගත්තා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා කියලා. NPN එකයි PNP එකයි. හැබැයි අපි PNP එක ගැන කතා කරේ නෑනේ. අපි කතා කරේ NPN එක ගැන. තේරෙනවද? අපේ සිලබස් එකට දාලා තියෙන NPN එක. ඉතින් අපි NPN එක තමයි දැන් කතා කරගෙන ආවේ. ඒක කතා කරගෙන ඉද්දිත් වින්‍යාස තුනක් හම්බුණා. ඒ වින්‍යාස තුන පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තා. එතනට එතනින් පස්සේ අපි මේ වින්‍යාස තුනෙන් එක වින්‍යාසයක් තෝරගෙන ඒක තමයි ඉස්සරහට කතා කරන්නේ. අපි තෝරගන්නේ පොදු විමෝචක වින්‍යාසය. ඔයාලගෙන් විභාගයට අහන්නෙත් ඔය පොදු විමෝචක වින්‍යාසය ගැන තමයි. එතකොට මේ පොදු විමෝචක වින්‍යාසය තමයි ඔය තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් ඉස්සරහට දැන් කරන්න යන්නේ පොදු විමෝචක වින්‍යාසය පිළිබඳව ගැඹුරට කතා කරන්න යන්නේ. බලමු. එතකොට මාතෘකාව දීලා තියෙනවා මොකද්ද? ධාරාලාභය කියලා. එතකොට ඒ ධාරාලාභය අපි මේ හඳුන්වන සංකේතය තමයි බීටා කියන සංකේතය. බීටා කියන සංකේතයෙන් අපි ධාරාලාභය නිරූපණය කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ධාරාලාභය හොයන්නේ කියලා. ඔමින්ද හරි. එතකොට දැන් ධාරාලාභය අපි හොයන්න තෝරගත්තේ පොදු විමෝචක වින්‍යාසය. දැන් අර දැන් ටිකට් කලින් ඉගෙන ගත්ත පොදු විමෝචක වින්‍යාසයේ පරිපතේනේ මේ තියෙන්නේ නේ. හරි. දැන් ප්‍රධාන ප්‍රතිරෝධකය තුලින් ගලනවා ධාරාවක්. ඒක මොකද්ද? මොකද්ද මේ ප්‍රධාන ප්‍රතිරෝධකය තුලින් ගලන ධාරාව? පොඩ්ඩක් බලන්න. ප්‍රධාන ප්‍රතිරෝධකය කියලා කියන්නේ ඔය Rin කියලා තියෙන එක. ඊට මෙන්න මේ ප්‍රතිරෝධකය තුලින් ගලන ධාරාව මොකද්ද? IB නේ. ඊට පස්සේ ප්‍රතිදාන ප්‍රතිරෝධකේ R out හරහා ගලන ධාරාව මොකද්ද? ඒකයි C නේ. ප්‍රධාන පැත්තේ තියෙන ප්‍රතිරෝධකේ හරහා ගලන ධාරාව IB. ප්‍රතිදාන පැත්තේ තියෙන ප්‍රතිරෝධකේ හරහා ගලන ධාරාව IC. එතකොට දැන් ධාරාලාභය කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට අපි ගත්තොත් දැන් ප්‍රධාන ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාව IB එක අපි IIN කියලා ගමු. කියන්නේ
ප්‍රධාන ධාරාව. I out ප්‍රතිදාන ප්‍රතිරෝධකයේ තුලින් ගන්න ධාරාව I out අපි ඒක IC කියලා ගමු. එතකොට එහෙනම් ධාරාලාභයේ අර්ථ දක්වන්නේ ඔන්න ඔය විදියට. කියන්නේ I out. ඒ කියන්නේ ප්‍රතිදාන ධාරාව ප්‍රධාන ධාරාවට දරන අනුපාතය. ඒ කියන්නේ අපිට ධාරාව කී ගුණයකින් වැඩි කරගන්න පුළුවන්ද කියන එක තමයි මේකේ කියන්නේ. තේරුණා? ප්‍රධාන ප්‍රතිරෝධකය හරහා ගන්න ධාරාව වගේ ප්‍රතිදාන ප්‍රතිරෝධකය හරහා ගන්න ධාරාව කී ගුණයක් විශාලද කියන එක තමයි ධාරා ලාභය කියන්නේ. එහෙනම් I out කියන්නේ IC නේ. R out හරහා ගන්න ධාරාවනේ I out කියන්නේ. ඒක හරහා ගන්න IC ධාරාවක්. එහෙනම් I out වෙනකොට මට IC ලියන්න පුළුවන්. I in කියන්නේ ප්‍රධාන ප්‍රතිරෝධය. කියන්නේ R in හරහා ගන්න ධාරාව. ඉතින් ඔය පරිපථය දැක්කම පේනවා R in හරහා ගන්න ධාරාව IB ට සමානයිනේ. IB ට සමානයි. එතකොට එහෙනම් I in වෙනකොට මට ලියන්න පුළුවන් IB කියලා. එහෙනම් ඔන්න ඕක තමයි අපේ සමීකරණය. එතකොට පොදු විමෝචක වින්‍යාසයට විතරයි පොදු විමෝචක වින්‍යාසයක ධාරාලාභය කියන්නේ IC බෙදීම IB. ඕක තමයි අපි මතක තියාගන්න ඕන සමීකරණය. පොඩ්ඩක් ඔයාලා කොල කැල්ලක ඔය සමීකරණය ලියා ගන්න පැත්තකින් කටුවට. B ට සමානයි IC බෙදීම IB කියලා. මොකද ඉස්සරහට ඕන වෙනවා. ඔක මතක් කරන්න. එතකොට තාපස්සට ඉන්න බෑනේ. හරිනේ. B ට සමානයි IC බෙදීම IB. B ට කියන්නේ ධාරා ලාභයට. එතකොට අපි ඊයේ සතියේ ඉගෙන ගත්තා මෙහෙම එකක්. මේ IC කියන එක ටිකක් ලොකු ධාරාවක්. අපි කිව්ව මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් කියලා. ඒ වගේම ඊයේ සතියේ අපි ඉගෙන ගත්තා මේ IB කියන එක කෙනා ඉතා කුඩා ධාරාවක්. අපි ඒකට ගත්තේ ඒක මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් කියලා. එහෙනම් ඔය IC බෙදීම IB අනුපාතය ටිකක් ලොකු අගයක් වෙන්න ඕනනේ. බීටාට එහෙනම් එන්න ඕන ටිකක් ලොකු අගයක්. ඇත්තටම බීටාගේ අගේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් 98ක් විතර කියලා තමයි අපි ගන්නෙ. දැන් සාමාන්‍යයෙන් සිලිකන් ඩයෝඩ් එක හරි සාමාන්‍යයෙන් ඔය පරිපථයක අපි කෝෂ සම්බන්ධ කරාට පස්සේ ඔය දෙන්න අතර අනුපාතය 98ක් කියලා තමයි ගන්න. හැබැයි විභාගෙදී නම් ඕක 100යි කියලා දෙනවා. දැන් බොහෝ වෙලාවට දෙන්නේ ඕක 100යි කියලා. එතකොට ඒ කියන්නේ අපිට ගන්න සුළු කරන්න ලේසියිනේ නේ 98 නැතුව 100ම කියලා දෙනවා. ඒ කියන්නේ IB ට වඩා IC 98 ගුණයක් වැඩි. ඒ කියන්නේ ධාරාලාභයක් මේකේ තියෙනවා. නේ? මේ පරිපථය ධාරාලාභයක් තියෙන පරිපථයක්. තේරෙනවද? ඒතර පොදු විමෝචක වින්‍යාසයේ පරිපථය කියන්නේ ධාරාලාභයක් පවතින පරිපථ. හැම එකකටම එහෙම ධාරාලාභ නැහැ. තේරෙනවද? හරි. එතකොට ඔන්න දැන් ඔයාලා මෙතනින් ඉගෙන ගන්න ඕන ප්‍රධාන ධාරාව මොකක්ද? IB. ප්‍රතිදාන ධාරාව මොකක්ද? IC. එතකොට ඒට අනුව ධාරාලාභයට සමීකරණයක් වෙනවා B ට සමානයි IC බෙදීම IB කියලා. ওই සමීකරණයත් මතකයි නම් වැඩේ දැනට ප්‍රමාණවත්. හරි නේද? ඒකට ඔන්න B ට ධාරාලාභයට සමීකරණයක් හොයාගත්තා. අපි ඊළඟ කොටසට යන් අපි ඊළඟට ඉගෙන ගන්නවා වෝල්ටීයතා ලාභය. ඒ කියන්නේ අපි දැන් බලන්න යනවා මේ පොදු විමෝචක වින්‍යාසයේ පරිපථයේ වෝල්ටීයතා ලාභය මොකක්ද කියලා. වෝල්ටීයතා ලාභය කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාව ප්‍රධාන වෝල්ටීයතාවට වගේ කී ගුණයක්ද? එතකොට මේකේ ප්‍රතිදාන වෝල්ටීයතාව මොකක්ද? මේ V out කියන එකනේ නේ. ප්‍රධාන වෝල්ටීයතාව මොකක්ද? එක මේ V in කියන එක. එතකොට ඔන්න ඔය දෙන්න අතර අනුපාතය වගේ එකක් තමයි හොයන්නේ. හැබැයි V out කියන එක අපි දන්නවද? V in කියන එක අපි දන්නවද?
V in කියන්නේ මොකද්ද? V සමාන IR දාන්න. එතකොට මේ ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව IB. ඒ ප්‍රතිරෝධයගේ R in නේ. එහෙනම් V in කියන එක ලියන්න පුළුවන් IB R in කියලා. නේද? ඒ කියන්නේ මොකද අර ඒ ප්‍රතිරෝධයට V සමාන IR දාලා තියෙන්නේ. ඊට පස්සේ R out ඒ ප්‍රතිරෝධයට V සමාන IR දැම්මොත් V out හොයාගන්න පුළුවන් නේ. මොකද්ද? R out හරහා ධාරාව IC. නම් IC වාරයක් R out කියන එක සමාන වෙනවා V out. එතකොට V out උත් හොයාගන්න පුළුවන්. අන්න එතකොට ප්‍රතිරෝධ මේ විභවාන්තර දෙක අපි හොයාගත්තා. එහෙනම් දැන් අපි සමීකරණය දාමු. වෝල්ටීයතා ලාභයට අපි දානවා Vg කියන අකුරු. අපි V කියන්නේ වෝල්ටේජ්, G කියන්නේ ගේන්. වෝල්ටේජ් ගේන් එක කියලා කියනවා වෝල්ටීයතා ලාභයට. එතකොට අපි දන්න දැන් හරිනේ Vg කියන්නේ එහෙනම් V out බෙදීම V in. V out V in දැන් හොයාගත්තානේ නේ. එහෙනම් V out වෙනුවට අපිට ලියන්න පුළුවන් IC R out කියන එක. V in වෙනුවට ලියන්න පුළුවන් IB R in එක නේ. දැන් එහෙනම් අපි ආදේශ කරමු. V out ලියනවා IC R out. V in ලියන්න පුළුවන් IB R in. දැන් මේක දිහා චුට්ටක් බැලුවම අපිට තේරෙනවා මෙහෙම දෙයක්. මේ IC බෙදීම IB කියන්නේ මොකද්ද? ඔයාලා දැන් කොලේ ලියාගත්තනේ. බීටා සමානයි IC බෙදීම IB. ඒ කියන්නේ IC බෙදීම IB කියන්නේ බීටා. එහෙනම් මට ලියන්න පුළුවන් IC බෙදීම IB වෙනුවට බීටා වාරයක් R out යට R in කියලා. දැන් අපි දන්නවා බීටා කියන්නේ 98ක් විතර කියලා කිව්වනේ. yes දැන් ටිකකට කලින්. බීටාගේ අගේ ආසන්න වශයෙන් 98යි. R out R in කියන්නේ අපි තෝරගන්න දෙකන්නේ. ඉතින් අපිට පුළුවන් නේ ඔකේ R out එක R in ට වඩා වැඩි වෙන විදියට තෝරගන්න. එහෙම ගත්තොත් වෝල්ටේජ් ගේන් එකකුත් තියෙනව නේද? වෝල්ටීයතා ලාභකුත්. අයි R out R in ට වැඩි කියන්නේ R out බෙදීම R in අනුපාතය අනිවාර්යෙන් එකට වඩා වැඩි අගයක්. නේද? මේ අනුපාතය විශාලයි එක. බීටා කොහොමත් 98ක් විතර. එහෙනම් ওই ගුණිතය අනිවාර්යෙන් 98ටත් වඩා වැඩි අගයක් එනවා නේද? ඒ කියන්නේ මේකේ වෝල්ටීයතා ලාභයක් තියෙනවා. තේරුණාද? වෝල්ටීයතා ලාභයක් තියෙන පරිපථයක්. ඉතින් අපි පහළ ලියනවා බීටා සමානයි 98 සහ R out ඉතා විශාලයි R in වේ. එම නිසා වෝල්ටීයතා ලාභයක් ඇත. කියන්නේ අපිට මේ පරිපථය පාවිච්චි කරලා වෝල්ටීයතා වැඩි කරගන්නත් පුළුවන්. දැන් කලින් අපි ඉගෙන ගත්ත ධාරා ලාභයක් තියෙනවා. ඒ කියන්නේ ධාරා වැඩි කරගන්න පුළුවන් කියලා. දැන් අපි ඉගෙන ගත්ත වෝල්ටීයතා ලාභයක් තියෙනවා. ඒ කියන්නේ වෝල්ටීයතා වැඩි කරගන්නත් පුළුවන්. එතකොට ඔන්න ඒ කොටසත් හරි. ඊට පස්සේ එතකොට ඔන්න වෝල්ටීයතා ලාභය කොටස ඉවරයි. අපි ඊට පස්සේ බලමු ඊළඟ මාතෘකාව. අපි ඒක මොකද්ද? ක්ෂමතා ලාභය. බලමු මේකේ ක්ෂමතා ලාභයකුත් තියෙනවද කියලා. අර පරිපථයේම තමයි. දැන් ක්ෂමතාව කියන්නේ මොකද්ද? ක්ෂමතාව වලට මතකද? ක්ෂමතාවට අපි ධාරා විද්‍යුත් ඉගෙන ගත්ත ක්ෂමතාව මොකද්ද? P සමානයි V I කියලා. අන්න ඕක තමයි අපි බලන්නේ වැඩි කරගන්න පුළුවන්ද කියලා. බලමු ක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්ද කියලා. එතකොට අපි ප්‍රධාන ක්ෂමතාව බලමු. ඒ කියන්නේ ප්‍රධාන පරිපථයේ ක්ෂමතාව. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධයේ ක්ෂමතාව. ඒක හරිය. එතකොට එයාට P සමානයි VI දාන්න. එතකොට
එතකොට යාට p සමානයි vi දැම්මොත් මොකක්ද වෙන්නේ? එයාගේ විභවාන්තරය මොකද්ද? v in. එයා තුලින් ගන්න ධාරාව මොකද්ද? ib. එහෙනම් p සමානයි vi දැම්මොත් මොකක්ද වෙන්නේ? එතකොට ප්‍රධාන ප්‍රතිරෝධය හරහා ක්ෂමතාව හොයන්න යන්නේ. එතකොට එයාට දානවා p සමානයි vi. දැන් ඔයක තේරෙනවද බලන්න? p in කියලා ගමු ප්‍රධාන පරිපථයේ ක්ෂමතාව. v in කියන්නේ ඒ ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරයනේ. ඒක හරි. vi නේ. i ට දාලා තියෙන ib කියන එක. ib කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිරෝධය හරහා ධාරාව. අන්න p in කියන එක හරි. එහෙනම් දැන් අපි බලමු ප්‍රතිදාන පරිපථයේ ක්ෂමතාව. ඒ කියන්නේ p out. කියන්නේ මේ ප්‍රතිරෝධයේ ක්ෂමතාව. බලන්න p out කියන්නේ v out වාරයක් ic කියලා ලියලා තියෙන්නේ. හරි නේද? ඒ පරිපථය හරහා තියෙන විභවාන්තරේ v out. ඉතින් v out ලිව්වා. ඒ පරිපථය හරහා ධාරාව ic. එහෙනම් ic ලිව්වා. එතකොට ඔන්න ප්‍රතිදාන ක්ෂමතාවත් හොයාගත්තා. ප්‍රධාන ක්ෂමතාවත් හොයාගත්තා. දැන් බලමු ක්ෂමතා ලාභයක් තියනවාද කියලා. අපි පවර් ගේන් එක කියලා කියනවා මේකට. pg සංකේතයෙන් තමයි පාවිච්චි කරන්නේ. එතකොට pg කියන්නේ p out බෙදීම p in. ප්‍රතිදාන ක්ෂමතාව ප්‍රධාන ක්ෂමතාව වගේ කී ගුණයක්ද කියන්නේ. එතකොට p out අතරින් ආදේශ කරමු. මොකද්ද? v out ic. p in වෙනුවට ආදේශ කරමු v in ib. දැන් ඕකත් බැලුවමත් ඔයාලට පේනවා මෙතන මේ ic බෙදීම ib පදයක් මෙතන තියෙනවානේ. එහෙනම් මොකද්ද? ඕක වෙනුවට අපිට පුළුවන් මොකද්ද? බීටා නේ. බීටා කියලා ලියන්න. නේද? ඔය පදේ වෙනුවට මට ලියන්න පුළුවන් බීටා. ඒ වගේම තවත් දෙයක් වෙනවා. එන්න මේ v out බෙදීම v in කියන්නේ මොකක්ද? ඒකත් අපි දැන් ටිකට කලින් හොයාගත්තා. මොකක්ද ඒකට දාපු සංකේතය? vg නේ. වෝල්ටීයතාලාභය නේද ඔය තියෙන්නේ v out යට v in කියන්නේ. vg. ඒ කියන්නේ වෝල්ටීයතාලාභය ධාරාලාභයෙන් ගුණ කරොත් නේද? බීටා කියන්නේ ධාරාලාභය, vg කියන්නේ වෝල්ටීයතාලාභය. එතකොට වෝල්ටීයතාලාභය ධාරාලාභයෙන් ගුණ කරොත් ක්ෂමතාලාභය අපිට දෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරට යන්. එහෙනම් ලියුවා pg සමානයි vg වාරයක් බීටා. හරිනේ? වෝල්ටීයතාලාභය වාරයක් ධාරාලාභය. දැන් ටිකකට කලින් හොයාගත්ත vg ටත් සමීකරණයක් නේ. මොකද්ද vg කියලා ගත්තේ? ඒක මම ඔයාලට ලියා ගන්න කියන්නම් අමතකුණා. vg කියලා ගත්තේ මොකද්ද? බීටා වාරයක් r out යට r in නේ. ඒතර vg වෙනුවට මට ලියන්න පුළුවන් බීටා වාරයක් r out යට r in කියලා මෙතන ඔන්න ලිව්වා. හරි. එතකොට එහෙනම් අපිට එනවා මොකද්ද? බීටා දෙකක් තියෙනවානේ. එහෙනම් අපිට යන්න පුළුවන් බීටා වර්ගය වාරයක් r out යට r in කියලා. දැන් අපි එතකොට ඔකත් මතක තියාගන්න ඕන. දැන් මේකත් බලන්නකෝ. මෙයත් ලොකු වගයක් නේද? බීටා කියන්නේ 98ක්. ඒතර බීටා වල වර්ගය කියන්නේ 98 වර්ගය. ඒ කියන්නේ ගොඩාක් ලොකු වගයක්. r out, r in ට වඩා විශාලයිනේ අපි තෝරගන්නේ. එහෙනම් ওই pg කියන්නේ ගොඩක් විශාල අගයක්. බීටා 98ට සමානයි සහ r out r in ට වඩා ගොඩක් වැඩි. එම නිසා ක්ෂමතා ලාභයක් පවතිනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි නේද?
එතකොට ඒක තමයි අර අනිත් වින්‍යාස වලට සාපේක්ෂව මේකේ තියෙන වාසියත්. කියන්නේ පොදු විමෝචක වින්‍යාසයේ පරිපතයකින් ධාරාලාභයක්, වෝල්ටීයතාලාභයක් සහ ක්ෂමතාලාභයක් ලබා ගන්න පුළුවන්. කොට ඒ ලාභ වර්ග තුනම ගන්න පුළුවන් වින්‍යාසයකට තමයි ඔය පොදු විමෝචක වින්‍යාසය කියන්නේ. කොට ඔය සමීකරණ මතක තියාගන්න ධාරාලාභය, වෝල්ටීයතාලාභය, ක්ෂමතාලාභයට ඒකේ අර නේද? V out කොහොමද තෝරගත්තේ? V in කොහොමද තෝරගත්තේ? I out I in, P out P in ඒ තෝරගත්ත විදිහ එහෙම තේරෙන්න ඕන. තේරෙනවද? IB කියන එක ප්‍රධාන ධාරාව විදියට ගත්තේ I in කියලා. IC කියන එක ප්‍රතිධාන ධාරාව කියලා ගත්තේ. අන්න එහෙම ගත්තා කියලා මතක තිබ්බනම් හරි. එතකොට ඔය ලාභ වර්ග තුන හරි. හරි. අපි ඊළඟ කොටසට යන්. මේක ගැඹුරෙන් කතා කරන්නේ නැහැ සිලබස් එක. නිකන් අපි දැනගෙන ඉන්න ඕන දෙයක්. කියන්නේ පොදු විමෝචක වින්‍යාසයට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සැපේ. දැන් අපි මෙච්චරලා කතා කරේ සරල වෝල්ටීයතාවයක් දෙන එකක් නේද? හැබැයි ඔය දීලා තියෙන පරිපතය දිහා බලන්න අර සාමාන්‍ය පරිපතයම තමයි මේක මම මේ ගත්ත එකක් අන්තර්ජාලයෙන් රූපේ නම් මේ එයාගේ මෙන්න මෙතන ඔය විදිහට මේ ට්‍රාන්සිස්ටරයකට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දෙන්න පුළුවන්. තේරෙනවද? ඒතකොට මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව තමයි අපි V in කියලා අරගන්නේ. එහෙම දුන්නොත් ප්‍රතිදාන වෝල්ටීයතාව මේ V out කියන එක මොන වගේ වෙයිද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් ඔය V in එක තමයි මේ මෙන්න මෙතන දීලා තියෙන ප්‍රස්ථාරය විදිහට මේක එතකොට මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් දෙන්නේ. ඒතකොට ඔය හැඩේ තියෙනවා. ඒතකොට දැන් කලින් අපි ඉගෙන ගත්ත වෝල්ටීයතාව වර්ධනය වෙනවා කියලානේ නේ. ඒ කියන්නේ V in ට වඩා V out වැඩි වෙන්න ඕන. ඒතකොට V out එක මේ වගේ එන්නේ. ඔය දකුණු පැත්තේ දීලා තියෙන V out ගේ වක්‍රය ලැබෙන එක අපිට. තේරෙනවද? V in එක මේ වම් පැත්තෙන් දුන්නම එහා පැත්තෙන් අපිට එළියට එන එක තමයි ওই දකුණු පැත්තේ තියෙන V out එක. බලන්න මේකේ ලක්ෂණ දෙක. V in ට වඩා V out වැඩි නේ. විස්තරය වැඩි වෙලානේ. ඒ කියන්නේ වෝල්ටීයතාව ප්‍රතිදාන වෝල්ටීයතාව වැඩි වෙලා. වෝල්ටීයතාලාභයක් තියෙන හින්දා කොහොමත් එහෙම වෙන්න එපයි. ඒතර වෝල්ටීයතාලාභයක් තියෙනවා. ඒකින්ද රුස වැඩි වෙලා තමයි ලැබෙන්නේ. ඒ වගේම තවත් වෙනසක් තියෙනවා. මොකද්ද? මොකදලා තියෙන්නේ? ප්‍රතිවර්ත වෙලා. ඒ කියන්නේ මේ උඩ යට මාරු වෙලානේ. මට මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා හොඳේ. ධන එක ඍණ වෙලා ඍණ එක ධන වෙලා තියෙනවානේ. මෙතන මේක ධන නෙවෙයි මේක තේරෙනවද? අර ධන වෝල්ටීයතාව එහා පැත්තට යද්දි ඍණ වෝල්ටීයතාවක් බවට පත් වෙනවා. ප්‍රධානකයේ ඍණ වෝල්ටීයතාව ප්‍රතිධානයට එද්දී ධන වෝල්ටීයතාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වෝල්ටීයතාවේ කන පිට ගැහෙනවා. අපි ඔකට කියනවා මොකද? අපි සාමාන්‍යයෙන් කියනවා අංශක 180ක කලා වෙනසක් ඇති වෙනවා කියලා. ඉතින් එහෙම මතක තියාගන්න. උඩට මාරු වෙලා තමයි ලැබෙන්නේ. ඒ උඩට මාරු වෙලා ලැබෙනවා කියන එකත් අපිට ඇත්තටම ඕනනම් තේරුම් ගන්න පුළුවන්. බලන්න ඔයගලන්ට තේරෙනවද කියලා මේ උඩයට මාරු වෙන්නේ මොකද කියලා. දැන් IB ධාරාව ගලන්නේ මෙන්න මෙහෙමනේ. IB ධාරාව ගලන්නේ මෙන්න මේ පැත්තට. දක්ෂිණාවර්තවනේ. ඔහොම ගිහලා කොහොම මොකක් හරිනේ. ඉන්පුට් එක V in එක. IC ධාරාව ඒක ගලන්නේ වාමාවර්තව නේද? නේ?
එතකොට ප්‍රධාන පරිපත්තේ ධාරාව ගලන්නේ දක්ෂිනාවර්ත දිශාවකට. ප්‍රතිධාන පරිපතේ ධාරාව ගලන්නේ වාමාවර්ත දිශාවට. ඒ කියන්නේ ධාරාව ගලන දිශාව දෙපැත්තේ වෙනස්. ඒතර ධාරාව ගලන දිශාව මාරු වෙන්න නම් විභවාන්තරයේ දිශාත් දෙපැත්තේ මාරු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මතක තියාගන්න ධාරාවේ දිශා දෙපැත්තේ දෙවිදියකට මාරු ප්‍රතිවිරුද්ධ නිසා විභවාන්තරයත් ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ මෙහෙන් ධන විභවයක් දුන්නොත් එහා පැත්තේ ඒක ඍණ විභවයක් වෙනවා. වම් පැත්තෙන් ඍණ විභවයක් දුන්නොත් එහා පැත්තට ඒක ධන විභවයක් වෙනවා. ඒකට අර මතක තියාගන්න ප්‍රත්‍යවර්ත ධාරාවක් දුන්නොත් උඩ යට මාරු වෙලා තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕගොල්ලෝ ගණන් හදද්දී ගණන් අහන්නේ නැහැ ප්‍රත්‍යවර්ත ධාරාවක් දාලා සාමාන්‍යයෙන් බහුවර්ණයක වගේ ඇහුවොත් තමයි. බහුවර්ණවල ඇත්තටම අහලක් තියෙනවා. පොදු විමෝචක වින්‍යාසයේ ප්‍රත්‍යවර්ත ධාරාවක් ප්‍රතිධාන වෝල්ටීයතාව විදිහට ලබා දුන්නොත් එය අපවර්තනය වේ. කියන්නේ ඒට අංශ 180ක කලා වෙනසක් පවතී කියලා දීලා සත්‍යද අසත්‍යද කියලා අහලා අන්න එහෙම ගණන් අහනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න උඩ යට මාරු වෙනවා. කියන්නේ අංශක 180ක කලා වෙනසක් පවතිනවා කියන එක මතක තියාගන්න. ඒක මම මෙතන ලියලා තියෙනවා. පොදු විමෝචක වින්‍යාසයේ ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටරයකට ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් ප්‍රදානය කළ විට ඉන් ලබා දෙන ප්‍රතිධාන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයත් ප්‍රධාන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවත් අතර අංශක 180ක කලා වෙනසක් පවතී. ගොඩක් වැදගත්. කියන්නේ බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් දේවල්. ඉතින් ඔයා හිතන්න දෙයක් නැහැ මතක තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් නගර විභාගෙදී ඔය ලකුණු ටික ගන්න පුළුවන්. ඉතින් ඒක මතක තියාගන්න. උඩ යට මාරු කරනවා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ බර වචනයෙන් කිව්වොත් අංශක 180ක කලා වෙනසක් තියෙනවා කියලා මතක තියාගන්න. හොඳයි. ඒකත් ඔළුවේ තියාගන්න. ඒක ටිකක් මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් දුන්නොත් මොකද වෙන්නේ කියන එක කතා කරේ. හරි. ඊළඟ මාතෘකාවට යන් පොදු විමෝචක වින්‍යාසයේ ක්‍රියා කරන ට්‍රාන්සිස්ටරයක් සඳහා ලාක්ෂණික වක්‍ර දැන් ප්‍රස්ථාර කීපයක් අඳින්න තමයි යන්නේ. එතකොට ඔය ප්‍රස්ථාරත් හරි ලේසි ලකුණු ගන්න බොහොම ලේසි. සමහර බහුවර්ණවල ප්‍රස්ථාර දීලා හරි ප්‍රස්ථාරي තෝරන්න කියනවා. ඉතින් ප්‍රස්ථාරي මතක ළමයා නිකම්ම ගහනවා. ඉතින් ඒ නිකම්ම ලකුණු ගන්න පුළුවන් අවස්ථාව රචනා ගාන නැතත් බහුවර්ණ වලින් එහෙම හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ රචනා ගණන් වල ඔක ඇඳලා පෙන්නන්න කියනවා ප්‍රස්ථාරේ. එතකොට ඇඳ ගමන් ලකුණු එනවා. ඉතින් ඒකින්ද හරි ලේසි. මේ ප්‍රස්ථාර ටික ලබා ගන්න අපි අඳින පරිපතය තමයි මේ. අඳින නෙවෙයි. අපි ලැබ් එකේ ප්‍රැක්ටිකල් එකක් විදියට කරලානේ ඔය පරිපත ගන්නෙ. ප්‍රස්ථාර ගන්නෙ. එතකොට මේ ප්‍රස්ථාර ලබා ගන්න අපි නිර්මාණය කරන ඇට උමේ පරිපත රූප සටහන තමයි ඔය. මොකුත් අමුතු දේවල් නැහැ. එකම වෙනස තමයි මේ දෙකලවරට දාලා තියෙනවා මෙහෙම දෙකක්. ඔන්න ඔය කොටස් ටිකක් දාලා. අපි ඕවට කියන නම තමයි මොනවාද වට කියන්නේ අපි? ඔය දෙකට අපි කියනවා විචල්්‍ය වෝල්ටීයතා පරිපත කියලා තමයි කියන්නේ. විචල්්‍ය වෝල්ටීයතා පරිපත. ඒ කියන්නේ ධාරා විද්‍යුතයේ බහුවර්ණ එහෙම ගණන් හැදුවනම් ඕවා අපිට අහුවෙලා තියෙනවා. මොකද්ද ඕකෙන් කරන්නේ? ඕකෙන් කරන්නේ මේ මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවානේ. ඒ ප්‍රතිරෝධකයට සර්පණ යතුරක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඔය සර්පණ යතුර ප්‍රතිරෝධකයේ දිගේ එහෙම සර්පණය කරද්දි මොකද වෙන්නේ? මෙන්න මේ විභවාන්තරය නේද? මෙන්න මේ අග්‍ර දෙක අතර තියෙන විභවාන්තරය අපිට අඩු වැඩි කරන්න පුළුවන්. කියන්නේ මේ පරිපතයට විචල්්‍ය වෝල්ටීයතාවයක් ලබා දෙන්න තමයි අපි ඔය විචල්්‍ය වෝල්ටීයතා පරිපත පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඔය සර්පණ යතුර එහෙම ගෙනියද්දි ප්‍රතිරෝධයේ දිගේ ගාවගෙන නේද? ඔය VB කියන එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්.
අන්න ඒ වගේ. ඔය දකුණු පැත්තේ තියෙන සර්පණය අතුර ඔය විචල්්‍ය ප්‍රතිරෝධකය හරහා ගෙනියද්දි අපිට මේ VCE කියන එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අර VBE සහ VCE ඒ දෙන්න වෙනස් කරන්න අපි භාවිතා කරන පරිපත දෙක තමයි ඔය දෙපැත්තේ තියෙන්නේ. නැත්නම් ඔය දෙක අයින් කරොත් ඔක නිකන් පොදු විමෝචක වින්‍යාසයේ තියෙන පරිපතයක් නේ. එතන ඔය දෙපැත්තේ තියෙන මම රතු පාටට highlight කරපු දෙක අයින් කරලා දැම්මොත් ඔක පොදු විමෝචක වින්‍යාසයේ පරිපතයන්නේ. හරි ඉතින් පොදු විමෝචක වින්‍යාසයේ පරිපතේ VBE වෙනස් කරන්න තමයි මේ වම් පැත්තේ තියෙන විචල්්‍ය වෝල්ටීයතා පරිපතේ දාලා තියෙන්නේ. VCE වෙනස් කරන්න තමයි මේ දකුණු පැත්තේ තියෙන විචල්්‍ය වෝල්ටීයතා පරිපතය දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වෝල්ට් මීටරෙන් මනිනවා VBE. VBE මැනගන්න ඔය වෝල්ට් මීටරේ තියෙන. මෙන්න මේ මයික්‍රෝ මීටරෙන් මැන්න පුළුවන් IB ධාරාව මැනගන්නනේ. හරිනේ ඒකනේ. ඊට පස්සේ මෙතන තියෙන මිලියමීටරෙන් පුළුවන් IC ධාරාව මැනගන්න. මෙන්න මේ වෝල්ට් මීටරෙන් පුළුවන් VCE මැනගන්න. ඉතින් ඔය වෝල්ට් මීටර සහ වෝල්ට් මීටර දෙකෙනුයි ඇමීටර දෙකෙනුයි අපි ඔය ධාරාව වෝල්ටීයතා මැනින එක තමයි කරන්නේ. ඉතින් ඔය ඇටවුමෙන් අපිට පුළුවන් ප්‍රස්ථාර තුනක් ලබා ගන්න. ඒ ප්‍රස්ථාර තුනේ නම් ටික යටම තියෙනවා. මොනවාද? ප්‍රධාන ලාක්ෂණිකය. input characteristics කියලා කියනවා. ඒ වචනයක් C අකුරක් අඩුයි මෙතන තියෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන ලාක්ෂණිකය. ඊළඟ එක තමයි සංක්‍රමණ ලාක්ෂණිකය. ඉතින් ওই වක්‍ර තුන මොනවාද? ඒවා ගන්නෙ කොහොමද? ඒ වගේ හැඩතල මොනවාද කියලා අපි එකින් එක කතා කරමු. දැන් පරිපතේ චුට්ටක් පැහැදිලි නේද? VC, VBE, VIB, VCE, IC. ඔය ඒවා තමයි වෙනස් කරන්නේ. අපි පළවෙනි එකට යන්කෝ. අපි බලමු ප්‍රධාන ලාක්ෂණිකය මොන වගේද කියලා. ප්‍රධාන ලාක්ෂණිකය. අපි කියන input characteristics කියලා. ඒක මෙහෙමයි. අපි ඕකේ ගන්නේ ප්‍රස්ථාරය අඳින්නේ VBE සහ IB අතර. චුට්ටක් මම දැන් පරිපතයක් අඳින්නම්. VBE කියන්නේ මෙන්න මේක. IB කියන්නේ ඔය දෙන්න රතු කරලා තියෙනනේ IB VB. ඔන්න ඔය දෙන්න අතර සම්බන්ධයක් තමයි අඳින්නේ. එතකොට ඔය වම් පැත්තේ පරිපතයට අපි කියුවේ මොකද්ද? මේ පරිපතයට අපි කියලා දැම්මේ මොකද්ද? ප්‍රධාන පරිපතය කියලානේ. ප්‍රධාන පරිපතය. එතකොට මේ ප්‍රධාන පරිපතයේ වෝල්ටීයතාව තමයි VB කියන්නේ. ප්‍රධාන පරිපතය තුලින් ගලන ධාරාව තමයි IB කියලා කිව්වේ. ඒතර ඔය දෙන්න අතර ප්‍රස්ථාරයට අපි කියනවා ප්‍රධාන ලාක්ෂණිකය කියලා. එතකොට අපි දැන් බලන්නේ මේ VBE ටික ටික වැඩි කරගෙන යද්දී IB ට මොකද වෙන්නේ කියන එක තමයි බලන්නේ. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. VBE වැඩි කරගෙන යද්දී IB ට මොකද වෙන්නේ? මෙහෙම ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. කියන්නේ මුල් ටිකේ VBE වැඩි කරගෙන යද්දී අපි දන්නවා මෙතන තියෙන මේ PN සංදිය. මම ඒක අඳින්නම්. මෙන්න මේ සංදිය. මේ BE සංදිය පෙරනඹුරු කරන්න අවශ්‍යයිනේ නේද? ධාරාවක් ගලන්න නම්. එතකොට VBE අඩුම ගානේ කීයක් වෙන්න ඕනද මේක ධාරාවක් ගලන්න? 0.7 වෝල්ට් වත් වෙන්න ඕනේ නේද? එහෙනම් VBE 0.7ක් වෙනකම් මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. තේරුණා? අයි නේද? අපි ඩයෝඩ් එකේමත් ඉගෙන ගත්තේනේ. පෙරනැඹුරු කරලා ධාරාවක් ගලන්න නම් 0.4ට වඩා වැඩි වෙන්න ඕන. කියන්නේ VBE 0.7ක් වෙනකම් මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි VBE පෙරනැඹුරු වෙච්ච ගමන් කියන්නේ 0.4ට වඩා වැඩි වෙච්ච ගමන් එකපාරම මේකේ ලොකු ධාරාවක් ගලනවා. එතකොට ඒ ධාරාව, ඒ කියන්නේ IB ධාරාව එකපාරම වැඩි වෙන්න ගන්නවා. එතකොට ඕක තමයි ප්‍රධාන ලාක්ෂණිකයේ වක්‍රය. ඉතින් අපි නිකන්
සිලිකන් වගේ එකක් ගත්තා නම් මෙන්න මේ අගය 0.7 වෝල්ට් වෙනවා. පැහැදිලිනේ? එතකොට VB එක IB වෙනස් වෙන ඔය විදිහට. අපි ඔය ඇඳ ඉතින් ඔය ප්‍රස්ථාරේ කලින් නේද? මොකද්ද? සන්ධි ඩයෝඩයක පෙර නැඹුරු ලාක්ෂණික වක්‍රය. ඇඳනේ ඔකනේ. ඉතින් ඕක තමයි ප්‍රධාන ලාක්ෂණික ප්‍රස්ථාරය. 0.7ට වඩා වැඩි වෙනකන් වැඩි වුණොත් තමයි IB ධාරාවක් ගලන්න පටන් ගන්න. එතකන් ධාරාවක් ගලන්නේ නැහැ. හොඳයි. එතකොට ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රධාන ලාක්ෂණිකය ඔච්චරයි. ඔය හැඩය මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු ප්‍රතිදාන ලාක්ෂණිකය මොන වගේද කියලා. ප්‍රතිදාන ලාක්ෂණිකයට අපි අඳින්නේ ප්‍රස්ථාරය අඳින්නේ VCE සහ IC අතර. VCE කියන්නේ මේ දැන් VCE IC දෙන්නම තියෙන්නේ මොන පැත්තේද? ප්‍රස්ථාරයේ දකුණු පැත්තේ. ওই පැත්තට අපි කිව්වේ මොන පරිපතය කියලාද? දකුණු පැත්තට අපි කිව්වේ ප්‍රතිදාන පරිපතය කියලා. එහෙනම් ප්‍රතිදාන පරිපතය තමයි ඒ ප්‍රතිදාන පරිපතයේ වෝල්ටීයතාව තමයි VCE කියලා කිව්වේ. ප්‍රතිදාන පරිපතයේ ධාරාව තමයි IC කියලා කිව්වේ. එහෙනම් ওই දෙන්න අතර අඳින ප්‍රස්ථාරයට අපි කියනවා ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා. තේරුණා? ඒකට ප්‍රතිදාන ලාක්ෂණිකය අඳින්නේ IC සහ VCE සහ IC අතර. එතකොට හැබැයි ඕක මෙහෙමයි. VCE සමග IC වෙනස් වෙන ආකාරය IB මත රඳා පවතිනවා. තේරුණා? IB ගේ අගය මොකක්ද කියන එක මත VCE සහ IC අතර ප්‍රස්ථාරය වෙනස් වෙනවා. කියන අපි IB කියන එක නියතව තියාගෙන තමයි VCEත් එක්ක IC වෙනස් කර කර බලන්නේ. ඉතින් අපි හිතමු මුලින්ම අපි ගමු අවස්ථාවක් IB සමානයි 0යි කියලා අරගත්ත කියමුකෝ. මුල්ම අවස්ථාව ගමු අපි ගමු IB සමානයි 0යි. 0ේ තියාගෙන VCEත් එක්ක IC ටුටක් වෙනස් කර කර බලමු. එතකොට අපිට ලැබෙන්නේ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ IC කියන එක ඉතා කුඩා ධාරාවක් තමයි ගලන්නේ VCE කොච්චර වැඩි කරත්. IB සමානයි 0 දී ඔය සිද්ධිය වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම දෙයක් කරනවා. මම කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙලාවක් දෙන්නම් ඊළඟට. අපි IB ටුට්ටක් වැඩි කරමු. IB මයික්‍රෝ ඇම්පියර් 10ක් විතර කරා කියලා ඉතින්. එහෙම කරලා VCEත් එක්ක IC වෙනස් කරොත් අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. මුල් ටිකේ VCEත් එක්ක IC ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හැබැයි කිසියම් අවස්ථාවකට පස්සේ IC වැඩි වෙන එක අඩු වෙනවා. ඔය වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. ඒ කියන්නේ IB මයික්‍රෝ ඇම්පියර් 10ක් අවස්ථාවට ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. ඉතින් මේක අර එන විදිය ඔයගොල්ලන්ට මම කිව්වේ මේ ව්‍යුහේ ඉඳන්ම තේරුම් කරලා දෙන්න අමාරුයි. ඇත්තට මෙච්චර තේරුම් කරගන්න අවශ්‍යත් නැහැ ඔයගොල්ලෝ. විභාගයේ අපේ අවශ්‍ය මට්ටමට අනුව. ඉතින් ওই ප්‍රස්ථාරය මතක තියාගන්න. කිසියම් අවස්ථාවක් දක්වා ශීඝ්‍රයෙන් වැඩි වෙලා එතනින් පස්සේ සෙමෙන් වැඩි වෙනවා. මතක තියාගන්න ඕනේ මේ වක්‍රය මේ තිරස් නෑ මේ අර මේක තිරස් සක්ෂි හොමෙන්දොත් පොඩි ඇලයක් තියෙනවා කෝණයක්. පොඩි ආනත බවක් මේකේ තියෙනවා. හරි? චූටි කෝණයක් තියෙනවා. ඒක තිරස් වැන්දොත් ලකුණු දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට පොඩි ආනතියක් සහිතව අඳින්න ඕන. ඊට පස්සේ අපි IB තව පොඩ්ඩක් වැඩි කරලා බලමු. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. අන්න ඔය වගේක් එනවා IB 20ක්. ඒ කියන්නේ VCE වැඩි කරගෙන ගියා කියලා දිගටම වැඩි වෙන්නේ නැහැ. ඒ වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා එක මොහොතක. ඊපස්සේ අපි IB 30ක් කරොත් දැන් තේරෙනවා නේ මොන වගේ ප්‍රස්ථාරයක් දෙන්න කියලා.
IB 30ට ඔන්න ඔය જાතිය ප්‍රස්ථාරයක් කියන්නේ මේ ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙනවා IB ගේ අගය වෙනස් වෙද්දී IB මත රඳා පවතිනවා ප්‍රස්ථාරයේ හැඩය බිඳුව නම් මේ වගේ කියන්නේ ඇත්තටම බිඳුව නම් මේ IC කියන ධාරාව ගොඩාක් පොඩිනේ චූටි ධාරාවක් තමයි යන්නේ අයියාර මේ මෙන්න මේ උස ගොඩක් අඩුයිනේ චූටි උසක් නෝක තියෙන්නේ ඒකට ඒ කියන්නේ IC ධාරාව ගොඩක් පොඩි ධාරාවක් තමයි යන්නේ හැබැයි IC ධාරාව ගොඩක් වැඩි කරගන්න පුළුවන් IB ගේ අගය වැඩි කරලා එහෙමනේ නේ පෙර නැඹුරු IB දුන්නොත් තමයි ICත් වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රස්ථාරය මතක තියාගන්න ඕන. අපි ඔකට කියනවා ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා. හොඳයි. පොඩ්ඩක් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එක ළමේ කත ඉස්සුවා. මම ඒක වෙලි. මොනාරි තියනවද ගැටලු කාට හරි? තියෙනවා නම් අහන්න. නැත්නම් වැරදිලා දැන් අසිත් තියෙන්නේ. හරිද? ගැටලුවක් නැහැ නේ. නිකන් අතුසන්න නැත්තේ. හරි හරි. හරි කවන්නේ. හරි හරි තේරලා ඇතිනේ. අපි එහෙනම් ප්‍රතිදාන ලාක්ෂණිකයේ ප්‍රස්ථාරය ඔක. එතන කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාව තමයි VCE කියන්නේ. ප්‍රතිදාන ධාරාව තමයි IC කියන්නේ. ඉතින් ওই දෙන්න අතර ප්‍රස්ථාරය තමයි ඕක. මේ ප්‍රස්ථාරය වෙනස් වෙනවා IB ගේ අගය මත. මොන ඔය ටික මතක නම් හරි. හරි ලේසි. ගොඩක් දෙපාරක් විතර ওই ප්‍රස්ථාරය මතක නම් බහුවර්ණයකට ලකුණු ගන්න තිබ්බා. තේරෙනවද? ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කුමක්ද කියලා තමයි අහන්නේ. ප්‍රස්ථාර ගොඩක් දීලා. ඉතින් හරි එක තෝරලා මේ ඉර ගහන්න තියෙන. ඉතින් එහෙම බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් මේ ප්‍රස්ථාර ගණන් වල. හරි. අපි තුන්වෙනි වක්‍රයට යන්. නෑ. මේක ගැන පොඩ්ඩක් අර මේ ඔය මම කියපු ටිකම තමයි මේ ලියලා තියෙනවා. පොඩ්ඩක් බලන්න තේරෙනවද කියලා. IB කිසියම් නියත අගයක තබා ගනිමින් VCE ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කිරීමේදී VCE මම මේ කතාව කියන්නම් මම කියවනේ VCE සමානයි 0.2 වෝල්ට් පමණ අගයකට එළඹෙන තෙක් IC අගය ශීඝ්‍රයෙන් වැඩි වේ. නේ අර මුල් ටිකේ ආනතිය ගොඩාක් වැඩිනේ. එකපාරම වැඩි වුණානේ. ශීඝ්‍රයෙන් වැඩි වේ. ඉන්පසු IC සමග VCE වැඩි වන්නේ ඉතා අඩු ශීඝ්‍රතාවයකින් නේද? ඒ කියන්නේ අර මේ මෙන්න මේ මුල් කොටසේදී වේගෙන් වැඩි වුණා. එතනින් පස්සේ වැඩි වෙන්නේ හිමින්නේ. ඔන්න ඔය කතාව තමයි ඔය කියන්නේ. මුල් ටිකේදී ශීඝ්‍රයෙන් වැඩි වෙලා පස්සේ හිමින් වැඩි වෙනවා. අර ඒ වගේම මෙන්න මේ අගය. මෙන්න මේ දෙන් සාමාන්‍ය ඔන්න ඔය පරතරය. ඔයගලන්ට තේරෙනව නේද ඒක? මෙන්න මේ පරතරය සාමාන්‍යයෙන් 0.2 වෝල්ට්ට වඩා අඩුයි. ඔන්න ඔය විභවාන්තර පරතරය උපරිමයේ තියෙන 0.2 වෝල්ට් විතර. ඒකයි ඔය කියලා තියෙන්නේ 0.2ක් විතර වෙනකන් වැඩි වෙලා ඊට පස්සේ අර ආනතිය අඩු වෙනවා අනුක්‍රමණය. ඉතින් අර ඒකේ යගේ මතක චුට්ටක් මතක තියාගෙන ඉන්න ගණන් හදද්දී මේ සමහරලාට 0.2 වෝල්ට් කියලා දාලා ගාන හදන අවස්ථාවක් තියෙනවා. මේ VCE යගය සාමාන්‍යයෙන් 0.2කට වඩා අඩුයි. ඒකයි ඔය කියන්නේ VCE 0.2 වෝල්ට් පමණ අගයකට එළඹෙන තෙක් IC යගේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එතනට එනකන් නේද IC ඉක්මනට වැඩි වුණා. හැබැයි එතනින් පස්සේ සෙමෙන්ට් තමයි වැඩි වෙන්නේ. ඔන්න ඒක ඒ ටික තමයි පැහැදිලි කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟ කොටසට යන් තව කරුණක් තියෙනවා. මේකත් ඔයගලන්ට පරණේව මතක නම් තමයි තේරෙන්නේ. මෙන්න මේ කතාව ගැන කියන්නේ මේ IB සමානයි බිඳුව අවස්ථාව ගැන තමයි විස්තර කරලා තියෙන්නේ. IB ශුන්‍ය වන පරිදි නියතව පවත්වා ගත් විටත්
ඉතා කුඩා IC ධාරාවක් පවතින බව අපට පෙනේ. කියන්නේ IB බිඳුව වුණත් මේ ධාරාවක් ගලනනේ චූටි ධාරාවක් ගලන තියෙන්නේ. ඒක ඒ ධාරාව ගලන්න හේතුව තමයි අපි දැන් ඉගෙන ගත්ත තියරි වල හැටියට නම් IB බිඳුවේදී ධාරාවක් ගලන්න බෑ. ඇයි? අර BE සංදිය පෙරනැඹුරු කරාට පස්සේ තමයි අර ලොකු ධාරාවක් ගලන්න පටන් ගන්නෙ නේ. ඒ වුණාට මේ ඔය ඉතා කුඩා ධාරාවක් ගලන්න හේතුව මේක කියනවා මෙම ධාරාව පසු නැඹුරු තත්වයේ පවතින BC සංදිය හරහා ගලා යන කුඩා පසු නැඹුරු ධාරා. ඒ කියන්නේ සුළුතර වාහක මගින් නැතිවන ධාරාවක් කියලා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ බහුතර වාහක නිසා ඇතිවන ධාරාවක් නෙවෙයි සුළුතර වාහක නිසා ඇතිවන ධාරාවක් තමයි මේ අර මේ IB සමානයි බිඳුව අවස්ථාවේදී ගලන්නේ. දැන් ඔය මං කියපු ටික තේරෙන්න නම් අර ගිය සතියේ කරපු ඒවා හොඳට මතක තියෙන්න ඕන හොඳේ. අපි ගිය සතියේ අර කතා කරේ තනිකර මේ මම ඔන්න ඒක අඳලා පෙන්නන්නද? මම පස්සේ මම කියලා දෙන්න. ඒ කියන්නේ ගිය සතියේ අපි කතා කරේ බහුතර වාහක නිසා ගලන ධාරාවක් ගැන. ට්‍රාන්සිස්ටර් හරහා ධාරාව ගලන්නේ බහුතර වාහක හින්දා ගලන ධාරාව ඇසුරෙන් අපි කතා කරේ. සුළුතර වාහක හින්දා ගලන ධාරාව ගැන අපි කතා කරේ නෑනේ. අර එයාලා කියන්නේ මේ IB සමානයි බිඳුව අවස්ථාවේදී බහුතර වාහක නිසා ධාරාවක් ගැලුවේ නැති වුණාට සුළුතර වාහක නිසා කුඩා ධාරාවක් ගලනවා. අන්නේ ගලන කුඩා ධාරාව තමයි මේ මේකේ ඇඳලා තියෙන්නේ කියලා කියන්නේ. ඒක ඊටා කුඩා ධාරාවක්. හරි. ඔය ඉතින් මතක තියාගන්නකො අපි ඊළඟ කොටසට යන්. අපි ඊළඟට කතා කරනවා සංක්‍රමණ ලාක්ෂණිකය කියලා. සංක්‍රමණ ලාක්ෂණිකය අපි අඳින්නේ IB සහ IC අතර. බලන්න IC කියන්නේ මොකද්ද? ප්‍රතිදාන ධාරාව. IB කියන්නේ ප්‍රධාන ධාරාවනේ. ප්‍රතිදාන පරිපත්‍ය ගලන ධාරාව තමයි IB. ප්‍රධාන පරිපත්‍ය ගලන ධාරාව තමයි IC. ඔන්න ඔය දෙන්න අතර ප්‍රස්ථාරය මොන වගේද කියලා තමයි අහන්නේ. ඉතින් ඔය දෙන්න අතර ඇන්දොත් මෙන්න මේ જાතිය ප්‍රස්ථාරයක් ඇදෙනවා. කියන්නේ IB ගේ ඉතා කුඩා ගයන් වලදී ධාරාවක් ගලලම නැහැ වගේ චූටි මේ IC බිඳුවයි වගේ නේ මුල් ටිකේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? IB ට සමානුපාතිකව IC වැඩි වෙලානේ මැද හරියේදී. අන්තිමේදී මොකක්ද වෙලා තියෙන්නේ? IB වැඩි කරාට IC වැඩි වෙලා නැහැ. කියන්නේ නිකන් නියතයි. IC නියතයි අන්තිම අවස්ථාවේ. කියන්නේ හරියට නිකන් සන්තෘප්ත වෙලා වගේ. කියන්නේ ධාරාව සන්තෘප්ත වෙලා. එතකොට ඔන්න ඔය හැඩේ මතක තියාගන්න. සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය කියන්නේ ඕක. ඔය වක්‍රෙත් අහලා තියෙනවා. මට මතක නැහැ. ඔය පේසුරු පොතේ පළවෙනියටම තියෙන ගාන ඕක. ඔය සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය මොකක්ද? දන්නේ වගේ ගානක් තමයි තියෙන්නේ. ඒ හැඩතල මතක තියාගන්න. හරි. එතකොට මේ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය ගැන පොඩ්ඩක් කතා කරනවා දැන්. මෙන්න මේකේ ඔය මැද කොටසට ඔය සරල රේඛීය කොටසක් තියෙනවානේ. IBIC සමානුපාතික කොටසක්. අන්න ඕකට අපි කියනවා ක්‍රියාකාරී අවස්ථාව කියලා. අපි කියනවා ක්‍රියාකාරී අවස්ථාව කියලා. ඒතර ක්‍රියාකාරී අවස්ථාවේදී මේ වක්‍රයේ අනුක්‍රමණය අපි n කියලා ගත්තොත් අපිට අනුක්‍රමණය ලියන්න පුළුවන් මොකද්ද? y කණ්ඩාංකයේ බෙදීම x කණ්ඩාංකයනේ. කියන්නේ IC බෙදීම IB කියලා ලියන්න පුළුවන් නේ. නේද? y අක්ෂය IC x අක්ෂය IB. එහෙනම් m සමාන වෙනවා IC බෙදීම IB ට. ඒතර IC බෙදීම IB කියන්නේ b ට නේද? ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට දෙන්නේ මොකද? මේ මැද කොටසේ ක්‍රියාකාරී අවස්ථාවේ අනුක්‍රමණයෙන් දෙන්නේ ධාරාලාභය. හරිද? ඒතකොට ධාරාලාභය හොයන්න පුළුවන් මේ වක්‍රය භාවිතා කරලා. ඉතින් ඒවා මතක තියාගන්න. හරිද? අනුක්‍රමණය සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයේ අනුක්‍රමණයෙන් ධාරාලාභය දෙනවා. ඊට පස්සේ කියන්නේ අර මේ
මෙතන මේ කියලා තියෙන IP හි ඉහළ අගයන් වලදී IC හි අගය නියතව පවතී. ඒක හරිනේ නේ. මෙන්න මේ අවස්ථාව ගැන කියන්නේ IP ගොඩාක් වැඩි කරොත් IC වැඩි වෙන්නේ නැතුව IC නියතව පවතිනවා. නිකන් සන්තුෂ්ත වෙනවා කියලා අපි කියනවා. يعني සන්තුෂ්ත තත්වයකටපත් වෙනවා. තව වැඩි කරාට වැඩක් නැහැ. ඕක තමයි දෙන්න පුළුවන් උපරිම ධාරාව. ඊට වඩා ධාරාව වැඩි කරන්න අපිට බෑ. සන්තුෂ්ත වෙනවා. හරි. ඒ කතාවත් පැහැදිලි නේද? හරි. අපි යමු ඊළඟ කොටසට. ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරී ආකාර. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරද්දී ඒකේ අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනට අපි කියනවා ක්‍රියාකාරී ආකාර කියලා. ඒ අවස්ථා තුන අඳුර ගන්න එක තමයි කරන්නේ. එතකොට ඕක කරාම අපි අද දවසට කරන්න තියෙන කොටස ඉවරයි. ඒ අවස්ථා තුන කතා කරා. එතකොට ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වන අවස්ථා. අපි බලමු චුට්ටක් මොනවාද ඒ අවස්ථාවල නම් ටික කියලා. අපි එකට කියනවා කපා හැරි ප්‍රදේශය. ඒ අවස්ථාවට අපි කියන්නේ ප්‍රදේශයක් කියලා. මොකද ඒක අපි පෙන්වන්නේ මේ ප්‍රස්ථාර වලින්. මේ ප්‍රස්ථාරේ කිසියම් ප්‍රදේශයක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකට අපි ප්‍රදේශය කියලා තමයි කියන්නේ. කපා හැරි ප්‍රදේශය. ඊට පස්සේ ක්‍රියාකාරී ප්‍රදේශය කියලා එකක් තියෙනවා. අනිත් එක සන්තුෂ්ත ප්‍රදේශය. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය කපා හැරි ප්‍රදේශය තුල පවතින්නත් පුළුවන්. ක්‍රියාකාරී ප්‍රදේශය තුල පවතින්නත් පුළුවන්. සන්තුෂ්ත ප්‍රදේශය තුල පවතින්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා ඔය තුනේ වෙනස්කම් මෙහෙම අඳුරගමුකෝ. හරි. අපි ඔය ප්‍රදේශ තුන අඳුර ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වක්‍රය. මොකද්ද මේ වක්‍රයට අපි කිව්වේ? සංක්‍රමණ ලාක්ෂණිකය. ඒතකොට මේ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයෙන් තමයි ඔය ප්‍රදේශ තුන අඳුරගන්නේ. ඉතින් ඔක දිහා බැලුවම බොහොම පැහැදිලි ප්‍රදේශ තුනක් තියෙනවා නේ ප්‍රස්ථාරේ. ඔන්න ඔය ප්‍රදේශ තුන. ඉතින් අංක 1 කියන එකට අපි කියනවා කපා හැරි ප්‍රදේශය කියලා. එතකොට කපා හැරි ප්‍රදේශය මොකක්ද වෙලා තියෙන්නේ? මේ වක්‍රයේ අනුක්‍රමණය ටික ටික එන්න වැඩි වෙලානේ. සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයේ අනුක්‍රමණයේ ක්‍රමයෙන් වැඩි වෙන ප්‍රදේශයට අපි කියනවා කපා හැරි ප්‍රදේශය කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රදේශයේදී මොකද වෙලා තියෙන්නේ? අනුක්‍රමණය නියතයිනේ. මැදදී නියත අනුක්‍රමණයක් තියෙනවා. අන්න ඔය ප්‍රදේශයට අපි කියනවා ක්‍රියාකාරී ප්‍රදේශය කියලා. අන්තිම කොටසේ මොකක්ද වෙලා තියෙන්නේ? තුන්වෙනි කොටසේ අනුක්‍රමණය එන්නේ නඩු වෙලා බිඳු වෙලානේ. ප්‍රස්ථාරයේ තිරස් කියන්නේ අනුක්‍රමණය බිඳුවයි කියන එක. අන්න ඔය ප්‍රදේශයට අපි කියනවා සංතෘප්ත ප්‍රදේශය කියලා. ඉතින් ට්‍රාන්සිස්ටරේ ඉතින් ඔය ඕන අවස්ථාවක තියෙන හරියට මේ වගේ. ඉතින් අපි හිතමු ට්‍රාන්සිස්ටරේ ධාරාව ඒ මොහොතේ ට්‍රාන්සිස්ටරේ හරහා ගලන IC ධාරාව මෙච්චරයි, IB ධාරාව මෙච්චරයි. එහෙනම් එයා ඉඳලා තියෙන්නේ මොකේද මේ මොහොතේ? කපා හැරි ප්‍රදේශය තුල. අපි හිතමු කිසියම් අවස්ථාවක ට්‍රාන්සිස්ටරය තුල ගලන ධාරාව IC ධාරාව මෙච්චරයි, IB ධාරාව මෙච්චරයි. එහෙනම් ඒ ට්‍රාන්සිස්ටරය මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය තුල. ඒ වගේම බලමු කිසියම් අවස්ථාවක ට්‍රාන්සිස්ටරේ IC ධාරාව මෙච්චරයි, IB ධාරාව මෙච්චරයි. එහෙනම් ඒ ට්‍රාන්සිස්ටරේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සන්තෘප්ත ප්‍රදේශයේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රදේශයෙන් තුනෙන් එකක තමයි ට්‍රාන්සිස්ටරේ හැම වෙලාවෙම ඉන්නේ. තුනෙන් එකක. ඉතින් අර අපි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ එයා ඉන්නේ සන්තෘප්ත එකේද, ක්‍රියාකාරී එකේද, නැත්නම් කපහැරි එකේද කියලා. ඉතින් මේ ප්‍රදේශ තුනේ ලක්ෂණ ටික දැනගන්න ඕනේ. හරි මගේ ටියුට් එකේ ওই ටික ටිකක් පැහැදිලිව තියෙනවා ඊට වඩා වැඩි විස්තර කරලා තියෙනවා. අනුක්‍රමණය මුල් ටිකේ අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙනවා. ඒකට කියනවා කපහැරි ප්‍රදේශය. අනුක්‍රමණයේ නියත ප්‍රදේශයට ක්‍රියාකාරී ප්‍රදේශය. අනුක්‍රමණයෙන් එන්න අඩු වෙන ප්‍රදේශයට සන්තෘප්ත ප්‍රදේශය කියලා කියනවා. හරි. අපි ඉස්සෙල්ලාම ওই කපහැරි ප්‍රදේශය ගැන කතා කරමු. කියන අර අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙන ප්‍රදේශයනේ. ඔය තියෙන්නේ.
ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කුඩා අගයක සිට වැඩි වේ. නේද? ප්‍රස්ථාරය දිහා බැලුවම තේරෙනවානේ ක්‍රියාකාරී ප්‍රදේශය තුල තියෙන කොටස. sorry මේ ක්‍රියාකාරී නෙවෙයි. කපාහැරි ප්‍රදේශයේ තියෙන කොටස ගත්තොත් අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. චුට්ට. බෑවුම එන්න වැඩි වෙනවානේ. හරි. එතකොට ඊළඟ එක තමයි මේ අවස්ථාවේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ පරිපතේ ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවනේ. තේරෙනවද? ඔය ප්‍රදේශය තුල ගත්තොත් මේ IC ට තියෙන ඉතා කුඩා කියන්නේ. ඒ කියන්නේ IC වලගේ සාමාන්‍යයෙන් ඔය ක්‍රියාකාරී මේ කප්පාහැරි ප්‍රදේශය කීයද? IC සමානයි 0 වගේනේ. මේ IC ට තියෙන ඉතා චූටි අගයන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටරය තාම ක්‍රියාත්මක වෙන්න පටන් ගෙනවත් නෑ වගේ. ඒ කියන්නේ හරියට මේ BE සංදිය පෙර නැඹුරු වෙලා නැති අවස්ථාව. එහෙනම් අපි දන්න BE සංදිය පෙර නැඹුරු කරන්න නම් එයා හරහා අඩුම ගානේ වෝල්ට් 0.7ක් තියෙන්න ඕන BE සංදියට. නේද? මේක හරහා එතකොටනේ අර මේ මෙයා හරි තුලින් ධාරාවක් ගලන්න යන්නේ. අඩුම ගානේ 0.7ක් තියෙන්න ඕන. කපාහැරි අවස්ථාවේ ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ දැන් IC සමානයි 0යි කියලා කියන්නේ නේ. IC ධාරා 0යි කියලා කියන්නේ. කියන්නේ මේකේ ධාරාවක් කොහෙවත් ගලන්නේ නැහැ කියන්නේ මේ සංදිය තාම පෙරනඹුරු කරලා නැහැ. කියන්නේ BE හරහා තියෙන විභවාන්තරය VBE කීයද? 0.7ටත් වඩා අඩුයි නම් තමයි ඔය කපාහැරි අවස්ථාවේ තියෙන්නේ. එතකොට මතක තියාගන්න. කපාහැරි ප්‍රදේශය කිව්වොත් මොකද වෙලා තින්නේ? BE හරහා තියෙන විභවාන්තරය 0.4ට වඩා අඩුයි. 0.4ට වඩා වැඩි වෙච්ච ගමන් ඔන්න පෙරනඹුරු අවස්ථාවේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා මේකේ. හැබැයි තාම ධාරාවක් ගලන්න පටන් ගෙන නැහැ. 0.7 ඒ කියන්නේ VB 0.4ට වඩා අඩුයි. කියන්නේ B පෙරනඹුරු කරලා නැහැ තාම. කියන්නේ ධාරාවක් ගලන විදිහට පෙරනඹුරු කරලා නැහැ. ඉතින් ඒ ටික මතක තියාගන්න. හැබැයි BC සංදිය නම් පසු නැඹුරු අවස්ථාවේ තියෙනවා. ඒකත් මතක තියාගන්න. BE පෙරනඹුරු වෙලා නැහැ. පෙරනඹුරුයි ඒ උනාට අර 0.4ට වඩා නැහැ. කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ. BC සංදිය හැබැයි පසු නැඹුරු වෙලා තියෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ. කපාහැරි ප්‍රදේශයේ තියෙන ලක්ෂණ. ඉතින් ඔයාලට මෙහෙමයි ට්‍රාන්සිස්ටරයක් දීලා මෙයා ඉන්නේ කපාහැරි ප්‍රදේශයේද ක්‍රියාකාරී ප්‍රදේශයේද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලා මොකද කරන්න ඕන? චුට්ටක් BE හරහා තියෙන විභවාන්තරය බලන්න. ඒක 0.7කට වඩා වැඩි නම් මෙයා ඉන්නේ ක්‍රියාකාරී ප්‍රදේශයේ 0.7ට වඩා අඩුයි නම් මෙයා ඉන්නේ කපාහැරි ප්‍රදේශයේ. අන්න ඒ වගේ පොඩි ලක්ෂණ තියෙනවා. ඒවා ඉතින් මතක තියාගන්න. එතකොට අපි දැන් ඉගෙන ගත්තා කපාහැරි ප්‍රදේශය තුල පවතින ට්‍රාන්සිස්ටරයක VBE 0.7ට වඩා අඩුයි. හරිද? මොකද මේක පෙරනඹුරු කරන්න අඩුම ගානේ වෝල්ට් 0.7ක්වත් තියෙන්න ඕන. ඊට වඩා අඩුයි නම් මේකේ ධාරාවක් ගලන්නේ නෑ. IB තිතා කුඩයි, IC තිතා කුඩයි. හොඳයි. එතකොට ඔන්න කපාහැරි ප්‍රදේශය ගැන ඉගෙන ගත්තා. ඒකේ ලක්ෂණ ටික ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු ක්‍රියාකාරී ප්‍රදේශය. ක්‍රියාකාරී ප්‍රදේශය කියන්නේ මැද එකනේ. අනුක්‍රමණයේ නියත ප්‍රදේශය. එතකොට ඔන්නෝම තමයි අඳුරගන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ නියත අගයක් ගනි. ඒක බැලුවම පේනවනේ. එතකොට මේ අවස්ථාවේ තමයි ට්‍රාන්සිස්ටරය හොඳට වැඩ කරන්නේ. කියන්නේ ට්‍රාන්සිස්ටරය වැඩ කරන්න නම් දැන් BE සංදිය හරහා තියෙන විභවාන්තරය 0.4ට වඩා වැඩි. ඒ කියන්නේ මොකද්ද? BE සංදිය පෙර නැඹුරු වෙලා තියෙන්නේ. හරිනේ. දැන් B මෙන්න මේක හරහා BE සංදිය හරහා තියෙන විභවාන්තරය 0.4ටත් වඩා වැඩි. 0.7කට වඩා වැඩි. එතකොට දැන් මේක පෙර නැඹුරු වෙලා තියෙන්නේ. ඔන්න ධාරාව ගලන්න පටන් ගන්නවා. ට්‍රාන්සිස්ටරය හොඳට වැඩ කරන්න ගන්නවා. එතකොට BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. BC සංදිය ඒක කොහොමත් පසු නැඹුරු තමයි.
හරි ඒකනේ අපි මුලින් ඉඳන් එතකොට අර අපි මුලින් ඉඳන් පොදු පාදම වින්‍යාසය පොදු සංග්‍රාහක වින්‍යාසය පොදු විමෝචක වින්‍යාසය කරද්දී අපි ගත්තේ මොකද්ද කෝෂ සවි කරන්නේ BE සංදිය පෙර නැඹුරු වෙන විදිහටත් BC සංදිය පසු නැඹුරු වෙන විදිහටත් නේද අපි කෝෂ සම්බන්ධ කරේ අද පාඩම මුල් හරිය කරේ ඒ වෙලාවේ අපි කතා කරේ මේ ක්‍රියාකාරී ප්‍රදේශය ගැන තේරුණාද අතර මේ මැද ප්‍රදේශය ගැන තමයි මේ කතා කරේ එනවාට දැන් අපි ඉගෙන ගත්ත ඊට අමතරව තව ප්‍රදේශ දෙකක් තියෙනවා නේද වම් පැත්තෙන් තියෙනවා කපාහැරි ප්‍රදේශය අනිත් පැත්තෙන් තියෙනවා සංතෘප්ත එක. ඉතින් අර උදේ කතා කරේ ක්‍රියාකාරී ප්‍රදේශය ගැන. ඒකට ඒකේ අවස්ථා දෙක තමයි මේකේ තියෙන්නේ. BE පෙර නැඹුරු වෙන්න ඕන BC පසු නැඹුරු වෙන්න ඕන. එතකොට අර අපි උදේ කතා කරපු උදාහරණ ටික ඔක්කොම මොනවාද? ක්‍රියාකාරී අවස්ථාවේ පවතින ට්‍රාන්සිස්ටර්. හරි. එතකොට ඔන්න ක්‍රියාකාරී අවස්ථාව හරි. ඉතින් ওই ලක්ෂණ ටික මතක තියාගන්න. BE පෙර නැඹුරුයි BC පසු නැඹුරු. අපි ඊළඟ කොටසට යන් සංතෘප්ත ප්‍රදේශය. සංතෘප්ත ප්‍රදේශය කියන්නේ මේකනේ. ඒ අර අනුක්‍රමණය එන්න අඩු වෙලා බිඳුව වෙන එක. හරි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වී නියත වේ. ඒකට ඔය අවස්ථාවේ අන්න මේක විශේෂ ලක්ෂණයක්. හොඳේ. ඔක අමතක කරන්න බෑ කවදාවත්. මොකද සංතෘප්ත අවස්ථාවේ VCE කියන එක VCE කියන එක අර බැලුම් පේනවනේ VCE කියන්නේ මොකද? VCE කියන්නේ මෙන්න මේ කරා තියෙන විභාන්තර. ඒක බිඳුවත් 0.2 වෝල්ට් අතර අගයක්. ඒක අගේ බිඳුවත් 0.2 වෝල්ට් අතර අගයක් ගන්නවා මේ VCE. ඉතින් ඕක සංතෘප්ත අවස්ථාවේ විශේෂ ලක්ෂණයක්. ඕක මතක තියාගන්න ඕන. ඕක එන විදිහ අපි කියලා දෙන්නේ ඒක මතක තියාගන්න ඕන නිතරම ඕන වෙනවා. තේරෙනවද? ගණන් හදද්දී සංතෘප්ත අවස්ථාවේ කිව්ව ගමන් අපි එක්කෝ සංතෘප්ත අවස්ථාවේ බව පෙන්වන්න කිව්වොත් මේ VCE යගේ ඉතා කුඩයි කියලා පෙන්වුවා නම් හරි. තව ක්‍රම තියෙනවා. තේරෙනවද? සංතෘප්ත අවස්ථාවේ තමයි VCE ට ඔච්චර පොඩි අගයක් එන්නේ. බිඳුවත් 0.2ක් අතර අගයක්. ඒකට ওই ලක්ෂණේ තියෙනවා සංතෘප්ත. ඒ වගේම මතක තියාගන්න BE සංදිය පෙර නැඹුරුයි. ඒක හරි කොහොමද 0.4ට වඩා වැඩිනේ. ඒ වගේම BC සංදිය ඒකත් පෙර නැඹුරුයි. ඔයාට ඒක තේරෙනවද BC සංදිය දැන් පෙර නැඹුරු වෙලා කියලා? ඒක නම් මට මේකේ හදලා පෙන්නන්නත් පුළුවන්. අපි ගමුකෝ නගයන් ටිකක් දාලා බලමුද? අපි හිතමු මේ E වල විභවයේ බිඳුවයි කියලා. E වල විභවයේ බිඳුව. දැන් B වල විභවයේ අනිවාර්යෙන් BE සංදිය පෙර නැඹුරු නම් B වල විභවයේ E වල විභවයට වඩා වැඩි වෙන්න එපයි. අපි හිතමු වෝල්ට් 2යි කියලා. ඒ වගේම අපි දැන් ඉගෙන ගත්තා සංතෘප්ත අවස්ථාවේ CE අතර VCE කීයද? බිඳුවත් 0.2ක් අතර අගයක්. එතන 0.2යි වෝල්ට් නේ. කියලා ගමුකෝ උදාහරණයකට. එහෙනම් C වල විභවය කීයද? බිඳුවට වඩා 0.2ක් වැඩි වෙන්න ඕන. එතකොට C වල විභවය නා කීයද? 0.2යි වෝල්ට්. බිඳුවට එකතු කරන්න 0.2ක්. එතකොට එනවා 0.2යි වෝල්ට්. එහෙනම් දැන් මේ BC සංදිය පෙර නැඹුරුද පසු නැඹුරුද? B කියන්නේ ඇනෝඩය, C කියන්නේ කැතෝඩය. ඇනෝඩයට වඩා කැතෝඩයේ විභවය අඩුයිනේ. එහෙනම් මෙයා මොකද්ද? ඇනෝඩයේ විභවය 2යි කැතෝඩයේ විභවය 0.2යි. ඇනෝඩයේ විභවය වැඩි කැතෝඩයේ විභවයට වඩා. එහෙනම් මෙයා පෙර නැඹුරුනේ. පෙර නැඹුරු වෙලා තියෙනවා. ඉතින් මතක තියාගන්න
සංතෘප්ත ප්‍රදේශයේ BE පෙර නැඹුරුයි BCත් පෙර නැඹුරු වෙනවා. ඉතින් මම මේ පෙර නැඹුරු වෙන්නේ කොහොමද කියලා තමයි මේ හදලා පෙන්නුවේ. E වල බිඳුව නම් B වල අපි හිතමු 2යි කියලා. C වල 0.2ක් නේ. ඒ VCE බිඳුවත් 0.2 අතර කියන්නේ අපි හිතමු 0.2යි කියලා. එතකොට 0.2යි. එතකොට B වල විභවය 2යි C වල විභවය 0.2යි. ඇනෝඩේ විභවය වැඩි කැතෝඩේ විභවයට වඩා. එහෙනම් ඒක පෙර නැඹුරු වෙනවා. එතකොට ඔක තමයි ලක්ෂණ. ඉතින් ලක්ෂණ මතක තියාගන්න. BE පෙර නැඹුරුයි BCත් පෙර නැඹුරුයි. හොඳයි. එතකොට සංතෘප්ත ප්‍රදේශයේ තවත් ලක්ෂණයක් කතා කරන්න ඕන. මේ දැන් ඇඳලා තියෙන ක්‍රියාකාරී ප්‍රදේශය. එතකොට අපි හිතමු ක්‍රියාකාරී ප්‍රදේශය අනුක්‍රමණය M කියලා ගමුකෝ. ඊට පස්සේ මේ සංතෘප්ත ප්‍රදේශයේ මොකක් හරි ලක්ෂයක මොකක් හරි එක තැනක් ගන්න සංතෘප්ත ප්‍රදේශයේ. ඔන්න ඔය වගේ තැනක් ගමු. ඔන්න ඔය හරි ඔය මං හන්දි හිතක් තිබ්බනේ. එන්න එතන ගන්නකො. ඔන්න ඔය හරි අනුක්‍රමණය M' කියලා ගමුකෝ. අනුක්‍රමණය කියන්නේ බෑවුමනේ. එතකොට අපි අනුක්‍රමණය ගත්තොත් දැන් M' ට වඩා M' වඩා M වැඩි නේද? ඒක තේරෙනව නේද? M' වල අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ වගේ ගන්න. ඔන්න ඔය වගේ අනුක්‍රමණයක් තියෙන. ස්පර්ශකයක් ගැහුවොත් ගාපක පොඩ්ඩක් අවුල්. මෙන්න මේ වගේ එකක්. අනුක්‍රමණය ගත්තොත් ඔන්න ඔය වගේ අනුක්‍රමණයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වුණාට මේ ක්‍රියාකාරී ප්‍රදේශ අනුක්‍රමණය මේ වගේනේ. එතකොට M' අඩුයි Mට වඩා. කියන්නේ බෑවුමනේ නැත්නම් අනුක්‍රමණය අඩුයි. කියන්නේ සංතෘප්ත ප්‍රදේශයේ අනුක්‍රමණය ක්‍රියාකාරී ප්‍රදේශයේ අනුක්‍රමණයට වඩා අඩුයි. ඒ වගේම අපි ක්‍රියාකාරී ප්‍රදේශයේ අනුක්‍රමණයට කිව්වා බීටා කියලානේ. මතකද? බීටා කියලා ගත්තේ ක්‍රියාකාරී ප්‍රදේශයේ අනුක්‍රමණයට. IC බෙදීමයි. ඒ කියන්නේ M' කියන එක නේද? අතන M වෙනුවට මම බීටා දැම්මා. බීටාට වඩා අඩු වෙන්න ඕන. හරි? එතකොට M' කියන්නේ සංතෘප්ත ප්‍රදේශයේ අනුක්‍රමණය කුඩා වෙලා තියෙනවා බීටාට වඩා. ඊට පස්සේ අපි ගමු මේක ලියලා තියෙනවා. සංතෘප්ත අවස්ථාවේදී ධාරාවන් IC සහ IB නම්. ඒ කියන්නේ මේ අවස්ථාව අපි තෝරගත්ත අවස්ථාවක් තියෙනවානේ. ඔන්න ඔතන ධාරා දෙක. ඔන්න ඔය අගයන් දෙක. අපි ගමු IC සහ IB කියලා. මේක IC කියලා ගමු. එන්න මේ යගේ IB කියලා ගමු. IB කියලා ගමු. එතකොට එහෙනම් M' කියන එක ලියන්න පුළුවන් මොකද්ද? IC බෙදීම IB කියලා ලියන්න පුළුවන් නේ. ආසන්න වශයෙන් හරියටම නෙවෙයි. IC කියලා බෙදීම IB කියලා ලියන්න. එහෙනම් අර උඩ M' වෙනුවට මම දානවා IC බෙදීම IB. මෙතන M' වෙනුවට මම IC බෙදීම IB දැම්මා. ඒතර IC බෙදීම IB එහෙනම් කුඩා වෙනවා බීටාට වඩා. එතකොට එන අපිට එන්න පුළුවන් IC උක්ත කරගත්තොත් IC කුඩා වෙලා තියෙනවා බීටා IBට වඩා. IC කුඩා වෙලා තියෙනවා බීටා IBට වඩා. ඒ කියන්නේ සංතෘප්ත අවස්ථාවේ තියෙන ට්‍රාන්සිස්ටරයක මොකක් ට්‍රාන්සිස්ටර් සංතෘප්ත අවස්ථාවේ තියෙනවා නම් එයාගේ IC බීටා වාරයක් IBට වඩා කුඩා වෙන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි එකක් තියෙන සංතෘප්ත අවස්ථාවේ කියලා ඔප්පු කරලා පෙන්නන්න කිව්වොත් ඔන්න ඔය තර්කය ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සංතෘප්ත අවස්ථාවේ තියෙන ධාරාව IC කියන ධාරාව කුඩයි කියලා පෙන්නන්න බීටා වාරයක් IBට. එතකොට වැඩේ හරි සංතෘප්තයි කියලා ඔප්පු වෙනවා.
ඉතින් ඒක මතක තියාගන්න ඔයගොල්ලෝ. හරි. එතකොට සංතෘප්ත ප්‍රදේශය ගැන තියෙන ওই ටික තමයි. IC කුඩයි බීටයි B වෙන්නත් ඕන. හරි. අපි ඊළඟ කොටසට යන්. මේක තමයි මම හිතන්නේ අන්තිම කොටස අපි පිටුව. ප්‍රතිදාන ලාක්ෂණිකයේ ඇසුරෙන් ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරී ආකාර අඳුනගන්න. දැන් අර කලින් ක්‍රියාකාරී ආකාර ප්‍රදේශ ටික අඳුරගත්තේ සංක්‍රමණ ලාක්ෂණිකයෙන්. දැන් ප්‍රතිදාන ලාක්ෂණිකයේත් ඔය ප්‍රත්‍යන් ටික පෙන්වන්න පුළුවන්. ඔයාලට මතකද දන්නේ මතකද දන්නේ ඔයාලට අපි ඉස්සෙල්ලාම මතක් ගමුකෝ කපාහැරි ප්‍රදේශයේ අපි කිව්ව කපාහැරි ප්‍රදේශයේ ලක්ෂණයක් විදියට මොකද්ද IC ඉතා කුඩයිනේ මේ බලන්නකෝ එහෙනම් IC ඉතා කුඩයි නම් කපාහැරි ප්‍රදේශයේදී මෙන්න ওই ප්‍රදේශය බලන්න මම ওই රතු පාටට පාට කරලා තියෙන යට IC විතරක් නෙවෙයි IB ඉතා කුඩයි කියලා අපි කිව්වා කපාහැරි ප්‍රදේශයේදී IB සහ IC ඉතා කුඩයි. එතකොට මම රතු පාටට පාට කරපු ප්‍රදේශය තුල IC ට තියෙන ඉතා කුඩා කියන්නේ මේ IC ට තියෙන බොහොම චූටි අගයන්නේ. ඒ වගේම IB බිඳුවයිනේ. එහෙනම් ওই පාට කරපු ප්‍රදේශයට අපි කියනවා කපාහැරි ප්‍රදේශය කියලා. කපාහැරි ප්‍රදේශය කියන්නේ ඔන්න ඔය රතු පාට ප්‍රදේශය. ඊට පස්සේ ඔන්න කපාහැරි ප්‍රදේශය අඳුරගත්තා ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයක් ඇසුරෙන්. ඊට පස්සේ අපි දැන් බලමු ක්‍රියාකාරී ප්‍රදේශයට. ක්‍රියාකාරී ප්‍රදේශයේ මොකක්ද උනේ? IC සමානුපාතිකයි IB නේ. අර නියත අනුක්‍රමණයක් තිබ්බ ප්‍රදේශයනේ ක්‍රියාකාරී ප්‍රදේශය කිව්වේ. තේරුණාද? එහෙනම් ඒ ලක්ෂණය මේක ඇස්සේ හොයාගන්න බෑද අපිට? මම පොඩි මෙහෙම රේඛාවක් ගහන්නම්. ඊට පස්සේ ඔය රේඛාවේ උඩට යන්න යන්න IC වැඩි වෙනවා නේද? රේඛාව ඉහළට යන්න යන්න IC වැඩි වෙනවා. ඒත් එක්ක මේ IB ත් වැඩි වෙනව නේද? IC ත් වැඩි වෙනවා. IB ත් වැඩි වෙනවා. උඩට යන්න යන්න IC ත් වැඩි වෙනවා. IB ත් වැඩි වෙනවා. කියන්නේ IC වැඩි වෙද්දී IB වැඩි වෙනවා. කියන්නේ හරියට නිකන් IC සමානුපාතිකයි IB වගේ තමයිනේ. ඒ මොන ප්‍රදේශයේද? ඔන්න ඔය ප්‍රදේශයේ නේද? උඩට යන්න යන්න y අක්ෂයේ IC ත් වැඩි වෙනවා. ප්‍රස්ථාරයෙන් ප්‍රස්ථාරයට IB කියගේ 10 20 30 කියලා වැඩි වෙනවා උඩට යන්න. එහෙනම් ඔන්න ඔය ප්‍රදේශයට අපි කියනවා ක්‍රියාකාරී ප්‍රදේශය. IC සමානුපාතික IB වෙන්නේ ඒ ප්‍රදේශය. ඊට පස්සේ අපිට ඉතුරුලා තියෙන්නේ සංතෘප්ත ප්‍රදේශය. සංතෘප්ත ප්‍රදේශයේ ලක්ෂණයක් අපි ඉගෙන ගත්තා. මොකද VCE කියන එක ඉතා කුඩයි. ඒ කියන්නේ බිඳුවත් 0.2යිත් අතර අගයක්. VCE ඉතා කුඩයි කියන්නේ මේ VCE ගේ කුඩා අගයන් කියන එකනේ. නේද? ඒ කියන්නේ මෙන්න මේ සාමාන්‍ය මෙන්න මේ පරතරය එක්ක බිඳුව වෙනවා නැත්නම් 0.2කට වඩා අඩුයි. එහෙනම් ඔන්න ඔය ප්‍රදේශය VCE ගේ ඉතා කුඩා අගයන් තියෙන ප්‍රදේශය. අපි ඒකට කියනවා සංතෘප්ත ප්‍රදේශය කියලා. එතකොට ට්‍රාන්සිස්ටරයක් පවතින්නේ මොන ප්‍රදේශයේද කියන එක ඔය ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයනුත් හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට
ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රේනොත් ඔය ටික අඳුර ගන්න පුළුවන්. සංක්‍රමණ ලාක්ෂණික වක්‍රේනොත් අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් නම් අඳුර ගන්න අමාරුයි.